තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. හාමුදුරනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ මේ ditthිය සම්බන්ධව හාමුදුරනේ මේ හාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනාවකින් හාමුදුරනේ මේ ඒක හාමුදුරුවෝ පැහැදිලි කරා ටිකක් ඒතර පැහැදිලි බව මට වැටහුන්නේ නැහැ මේ හාමුදුරනේ එතන ditthියයි හාමුදුරනේ ditthිය යෙදීම කියන කරුණු දෙක හාමුදුරනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ditthිය කියන්නේ දැකීම කියන එක. ඉතින් දැන් ditthිය කියලා වචනයන්නේ කතා කරන්නේ ඒක නේද? ඒ කියන්නේ ditthිය කියලා වචනයක් විතරක් කතා කරනවා. ditthිය කියන අර්ථය දැන් කනවා කියනකොට අපි නිකන් ඉදි කනවා කියන්නේ නෑනේ. කනවා කියන්නේ කනකොට. වෙනයලාට කනවා කියන්නේ නැහැ. එතකොට ඒක තමයි කනවා යෙදීම. දැන් අපි කනවා කියන එක විවහාරයක් නේ. දැන් කන්නේ නෑ. නමුත් අපිට කනවා කියන එක කතා කරන්න පුළුවන්. කනකොට තමයි කන්නේ. ditthිය කියන එක කතා කරන්න පුළුවන්. ditthියක් කියන එක දැන් කනවා කියන එක නම් සාධාරණ එක වෙලාවක විතරයි. එතකොට කන්න ඇති අවස්ථාවකදී කනවා කියන එක කතා කරන්න විතරක් පුළුවන්. ditthිය කියන එක එක අවස්ථාවක් කියලා කතාවක් නැහැ. දකින්න විදිහ. එහෙනම් කතා කරන්නේ නැති අවස්ථාව, කියන්නේ දකින්න නැති අවස්ථාවක ditthි කතා කිරීමක් කියලා එකක් නැහැ. මොකද දකින්න කියන්නේ S දෙකෙන් නෙමෙයි. කියන්නේ දකින්න විදිහ කියන එක. දකින්න විදිහ කියන එක කෙදීමක් එක්කමයි. ඉතින් එතනින් දැන් කනවා කියන එකට නම් වෙනම කතා කරන්න අවස්ථාවක් තියෙනවා. සාධාරණීකරණය කරලා කනවා කියන්නේ මෙහෙම එකක් කියලා කියන්න පුළුවන්. නමුත් ditthියක එදිලා ඉද්දි ditthිය කියන කාරණාව කතා කරන්න කියන්නේ ඒකට ලකුණක් දෙන්නවත් විදිහක් නැහැ. ඒද යෙදිලා ඉන්නව ditthියක් එක්කනේ. ඒ ditthිය වෙනස් කරන එක තමයි බුදුරණන් වහන්සේ යන ධර්මයේදී දර්ශනය සවිසුද්ධ වෙන්නේ. දකින්න විදිය වෙනස් කරන එක. අනිත් කාරණාවත් එක දකින්න විදිහක් තියෙනවා. දැන් ලෞකික ditthියක් තියෙනවා. ඊළඟට මිච්ඡා ditthියක් තියෙනවා. එතකොට ඒකේ සම්මා ditthි මිච්ඡා ditthි වුණ දෙක. ලෝකයක් යෙදිලා ලෝකයක් යෙදිලා ලෝකයේ දකින්න විදි දෙකක් තියෙනවා. එච්චරයි. ඒ තමයි මිච්ඡා ditthියයි සම්මා ditthියයි. ලෝකයේ යෙදිලා බුදුරණවහන්සේ ওই දෙකම නෙමෙයි පෙන්නන්නේ. ওই දෙකම ඉක්මවන එක පෙන්නන්නේ. ඒ තමයි ලෝකෝත්තර ditthිය. දැන් ලෝකයේ ඉදුණා කියන තැනදීම ලෝකෝත්තර ditthියක් නෙවෙයි. ඒක ලෝක ditthිය. ඉතින් ඒ දකින්න විදිහකට ලෝකයේ ඉදුණා නම් තමා ඉන්නවා නම් සොකියත්වයක් එකෙන් තමන්ට වැටෙන මොනවා හරි හැඟීමක් කියන කාරණාව ඉදලා තියෙනවා නම් එතන තියෙන ලෝකෙම තමයි. ඒකට ඒ ලෝකයේ තියෙනවා ditthි දෙකක්. මිච්ඡා ditthි සම්මා ditthි එච්චරයි. ඒක බුදුරණවහන්සේගේ එකක් නෙමෙයි. ওই දෙකම ඉක්මවන්න ඕන විදි ධර්මයක් බුදුරණවහන්සේ පෙන්නනවා. ඒ තමයි ලෝකෝත්තර ditthි. හැබැයි මේ දෙකම ඉක්මවන්න පෙන්වන්න තියෙන්නේ මෙතන ඉඳලා සිදුවෙන චින්තනයක් එක්ක නැතුව නෙමෙයි. හැබැයි මෙතන කොච්චර කරත් ඒක හරියන්නේ නැහැ. මෙතන කොච්චර කරත් හරියන්නේ නැහැ. මොකද ඒක වෙනම එකක් නිතර වෙන එකක්. ඉතින් ඒ නිසා ditthිය කියන එක මේ යෙදීම දැන් අපට ඉදලා තියෙන ලෝකයේත් එක්ක නම් කතා කරනවා ලෝකෝත්තර කියන එක කතාවක් විතරයි. වචන ටිකක් විතරයි. එච්චරයි. එතනින් එහාට යන්නේ. ඒ විදිහට අනුගතයක් යෙදෙන්න යවුන් නැත්තම් ඒක නිකන් දියන්නයි අල්ටයන්නයි තියන්නයි විතරයි. ditthි කියන එක. ඒ කියන්නේ ලෝකෝත්තර කියන වචන ටිකක් විතරයි. කිසි දෙයක් නැහැ. හිතන කෙනෙකුට අන්න හිතන්න එකක් තියෙනවා. උච්චරයි වෙනස. ඉතින් ඒ නිසා ditthියයි
දිට්ඨිය යෙදීමයි කියන එක අපි ගොඩාක් කියන්නේ යෙදීම කියන කාරණාව නැතුව තව ඒකත් දිට්ඨියක එක්කමයි. ඒ කියන්නේ අපි කතා කරනවා ලෝකෝත්තරයි කියලා. නමුත් අපි දිට්ඨියක ඉඳලා තියෙන්නේ. අර කතාවක් විතරයි. ඉතින් අරක යෙදීමක් කියන එක කතා කරන්න අපි ආයනකොට ආයෙත් ලෝකේන කතා කරන්නේ. ආයෙත් ලෝකේ. කොහෙන් ගියත් ලෝකේ. ඊතර වීමක් යෙදෙන්නේ. ඉතින් ඒක තමයි ගැඹුරුම ධර්මයේ බුදුරණන් වහන්සේ. ඒ දර්ශන සුවිසුද්ධිය කියන එක. තේරුම් ගන්න. එහෙමයි. හාමුදුරනේ මේ අර හාමුදුරනේ මේ ළඟදී හාමුදුරනේ පංච උපාදානස්කන්ධය ගැන ඔබ වහන්සේගේ දේශනා තිබ්බේ 8:28 හාමුදුරනේ. ඒකේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ අර මේ රූප උපාදානස්කන්ධය මේ ඊට පස්සේ මේ එතන හාමුදුරුවෝ තුන් ආකාරයකට විතර විග්‍රහ කරාන්න එතන ඊට පස්සේ හාමුදුරනේ ඔබ වහන්සේ මේ අර රූපය වේදනාව සංඥාව සංකාර ගැන අර හොයන්න කියලා අදහස් කරේ හාමුදුරනේ. එතන හාමුදුරනේ මේ හාමුදුරනේ ඊට පස්සේ අර රූපය කියන එක මේ රූපය කියන එක රුප්පණය වෙනවා කියන අර්ථයෙන් හාමුදුරනේ රූපය කියලා තියෙනවනේ හාමුදුරනේ. එතන හාමුදුරනේ ඉද්දෙනවා ඊට පස්සේ මේ අන්නාකාරයකට වෙනවා ඊට පස්සේ හාමුදුරනේ වේදනාවටත් විඳිනවා කියන අර්ථයෙන් වේදනාව කියලා ඊට පස්සේ සංඥාවටත් හඳුන ගන්නවා කියන අර්ථයෙන් සංඥාව කියලා ඊට පස්සේ සංකාර වලට විඥාන වලට කොහොම පැදගලා එතන හඳුනන්නේ මේ රුප්පණය වෙනවා කියලා අදහස් කරන හඳුනන්නේ මේ ක්‍රියාව නේද හඳුනන්නේ. එතන හාමුදුරනේ තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් ද හාමුදුරනේ පොඩ්ඩක් අර උදාහරණ ටිකක් එක්ක හාමුදුරනේ ඒ කියන්නේ ක්‍රියාව පොඩ්ඩක් රුප්පති කියන ක්‍රියාව. ඉතින් ඒක එතනින් එහා අපට පැහැදිලි කරන්න තව ලොකු දෙයක් නැහැ. මොකද ඔය ඕක නුවණක් ආවනම් එයා සෝතාපන්න. අපට තියෙන්නේ මොකද්ද කියලා හෙවීම. හෙවීමේ කෘත්‍යය. එතකොට දැන් ලෝකයට රූපයක නිර්වචනය ඇත්තට මම හිතන්නේ අර 196 ධර්ම සාකච්ඡාව. ඔන්න ඕකෙදි ලස්සනට පැහැදිලි කරා. ඔයාලා අහනවා නම් ඒ සාකච්ඡාත් 196 මට මතක හැටියට ඒකේ තමයි මොකක් ලස්සනට පැහැදිලි කරා. මොකද මේ දෙන්න ඕන විදිය මේ ඊළඟට 197ත් පැහැදිලි කරා මම හිතන්නේ. එතකොට මේ රූපය කියන කාරණාවක් අපිට තේරුම් ගන්න යන එකක් එක හම්බෙනවා නම් තියෙන්නේ ලෝකයේ විමුක්තිකාමී කියන එක. අපි ඉස්සලා තේරුම් ගත්තේ රූපපති කියන එක නෙමෙයි. අපට අවශ්‍ය නම් රූපේ තේරුම් ගන්න රූපය කියන නිර්වචනයක් විමුක්තිකාමීගේ ස්වභාවයක අපට ඒකයි තේරුම් ගන්න ඕනේ. මොකද බුදුරන් වහන්සේගේ වචනයක් කියලා ඇහෙනකොට අපට මතක් වෙනවනේ ඊතර වෙන එකක් කියලා. එතකොට අපිට තේරුම් ගන්න ඕන නම් බුදුරන් වහන්සේ වචනයක් අහලා වැඩක් නැහැනේ. කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් ආවෙන්නේ එකක් කියන කාරණාව ඇහෙනකොටම අපට සිහි වෙන්නට ඕනේ සක්කාය නිර්වචනයේ ඉක්මවන ධර්මයක් කියලා. ඒක ඇහිලා මට තේරුම් ගන්න ඕනේ කියලා හිතනකොට ඒක පරස්පර විරෝධී. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සක්කාය නිරෝධය අපට තේරුම් ගන්නත් ඕනේ. ඒක පරස්පර විරෝධී. එතකොට එහෙනම් අපට රූපේ තේරුම් ගන්න එක සාධාරණයි. බුදුරජාණන් වහන්සේ වෙනම රූපේ කියන එක නෙමෙයි. රූපේ තේරුම් ගන්න එක. එතකොට පරස්පර විරෝධී නෑ. එහෙනම් අපි රූපේ තේරුම් ගන්න ඕනේ. බෑ බුදුරජාණන් වහන්සේ වෙනම වචනේ ගන්න බෑ. අපට රූපේ තේරුම් ගන්න ඕනේ. එතකොට එතනදි සාධාරණයි රූපේ පිළිබඳව ලෝකේ නිර්වචනය හොයන එක. ඒ කියන්නේ රූපේ කියන්නේ මොකක්ද කියන කාරණාව අර විමුක්තිකාමී ස්වභාවයත් එක්ක හොයන. මොකද දැන් අපි හොයන අපට තේරුම් ගන්න. එතකොට අපි සක්කායත් එක්ක එදිලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කාරණාව ඒ වචනේම අපට ගන්න බෑ අපට තේරුම් ගන්න ඕන කියන එක. මොකද සක්කාය නිරෝධයක් නේ තියෙන්නේ. ඒ විදිහට අර රූපේ තේරුම් ගත්ත කෙනෙක් ඒකේ läග්ගෙන ඉන්නවනේ. ඒක හරි එකක් වැරදි එකක් නෙමෙයි. අන්න ඒකත් ඉක්මවන්න ඕන විදිහේ චින්තනයක්. කට තමයි අර රූප කියන නිර්වචනේ බුදුරන් වහන්සේ දෙන්නේ. එතෙන්ද දෙන්නේ. දැන් අපි කෙලින්ම අපට ලෝකේ රූප නිර්වචනය කියන කාරණාව නැතුව අපි බුදුරන් වහන්සේගෙන් ඒක අපි තහවුරු කරගන්න යනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. ඒක ලොකුම ප්‍රශ්නේ වුණාට පස්සේ අපි ඇත්තටම අර ඒකෙදි ලොකු අර්බුදයකට මුහුණ පානවා. මොකද ඒ බුදුරන් වහන්සේගේ වදන තුල තියෙන අර්ථාන්විතව ඒක දිහා බලන්නේ. කියන්නේ බුදුරන් වහන්සේගේ වදනේ අර්ථාන්විත බව තමයි සක්කාය ඉක්මවන විදිහට රූප නිර්වචන.
අපි බලන දේ තමයි අපට තේරුම් ගන්න ඕන රූප නිර්වචනය. එතකොට මේක තනිකරම පරස්පර විරෝධී. ඒතකොට මේ පරස්පර විරෝධී බවත් එක්ක අපට කවදාවත් ඒ දහම කරා යොමු වෙන්න බැරි වෙනවා. අපි මේකෙන් තේරුම් ගන්න ඕන එකක්. අපට ඕන නැත්තේ රූපේ තේරුම් ගන්නද බුදුරණාහිසේගේ ධර්මයේ තේරුම් ගන්නද? රූපේ තේරුම් ගන්න ඕන නම් අපි රූපේ ගැන හොයන්න ඕන. එතකොට අපි රූපේ නිර්වචනය හරි. එතකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරණාහිසේගේ ධර්මයේ තේරුම් ගන්න නම් ඒ රූප නිර්වචනයේ තියෙන සක්කාය නිරුද්ධ වීමත් එක්ක. එතකොට අපි අපේ රූපේ තේරුම් ගන්න කියලා හරියන්නේ. එක දෙකක්. බුදුරණාහිසේගේ ධර්මයේ තේරුම් ගන්න ඕන නම් එක රූපයේ කතාව නෙමෙයි. සක්කාය නිරෝධ වෙන විදිහට පෙන්නපු රූප නිර්වචනය. ඒක මට තේරුම් ගන්න බෑ. මොකද සක්කායක්නේ. යෙදීමක්. එතකොට දැන් අපට මේ රූපේ කතාව ගැලපෙන්නේ නැහැ. මොකද හේතුව අපි තුල එහෙම යෙදීමක් නැහැනේ ජීවිතේ. ජීවිතේ එහෙම යෙදීමක් එක්ක තියෙනවා නම් තමයි අපට අර නිර්වචනයට ගොඩක් යන්න පුළුවන්. මම මේක ඇත්තටම තේරුම් ගන්න පුංචි උපමාවක් කියනවා. මොකද මේ කාලේ මම හිතන ඔබට 198 සාකච්ඡා වෙනවා ගොඩක් තව එක තේරුම් ගන්නත් පුළුවන් වෙයි. අපි කරන ලොකු වැරද්දක් තියෙනවා. ඒක පොඩි නෙමෙයි විශාල වැරද්දක්. මගේ වැරද්ද තේරුම් ගන්නත් එක්ක මෙන්න උපමාව කියන්නම් පොඩ්ඩක් හොඳට අහන්නකෝ. දැන් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ විතරක් පෙන්වලා දෙන ඒ ගැඹුරු ධර්මය. කියන්නේ බුදුරජාණන් වහන්සේ විතරක්ම පෙන්ලා දෙන ගැඹුරු ධර්මය අනික් අයට විශේෂ නැති එක. සමුක්කාංශික දේශනාව කියන්නේ ශ්‍රාවකයා පෙන්වන්නේ ඒක තමයි. මොකද ශ්‍රාවකයා කියන්නේ වෙන කාගවත් එක්කනේ නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කරන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කියන එකනේ. වෙන දෙයක් කියන එක නෙමෙයි. එහෙනම් ශ්‍රාවකයා කරන්නේ සමුක්කාංශික දේශනාවමයි. ඒ කියන්නේ එයාට අයිති එකක් නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙයක්. ඒතර බුදුවරුන්ට ආවේනික දේ විතරයි ශ්‍රාවකෙක් දේශනා කරන්නේ. අනිත් අය දේශනා කරන ඒවා අනිත් ශ්‍රාවක අනිත් දේශනා කරන සඳ අනිත් ශ්‍රාවකයන්ට ආජි දේවල් අනිත් ශ්‍රාවක කෘත්‍ය තමයි යෙදෙන්නේ. එතකොට මම මෙන්න මේ උපමාව හිතන්නකෝ දැන් ඔබ හිතන්න කියන්නේ ඔබ සියලු දෙනාම අපි සියලු දෙනාම බෞද්ධකමත් එක්ක මමත් ඇතුළුව අපි බුදුරන් වහන්සේගේ දළදා වහන්සේ ලොකු ගෞරවයක් කරනවා. දළදා වහන්සේට ඔබ හිතන්න ඔබට ඔබේ ගෙදරට නැත්නම් ඔබට මට නම් මට දළදා වහන්සේ හම්බ වෙනවා. ඔබට මොකක් හිතෙයිද? කියන්නේ දළදා වහන්සේ හම්බුනොත් එහෙම දළදා වහන්සේට අපි කොහොම ගෞරවයක් දක්වයිද? දැන් මම එහෙමනම් දැන් අපි මිල කරන්න බැරි කියන අපි පුදුම විදිහට හොඳ ධාතු මන්දිරයක් හදලා සමහරවිට නිදියන්නෙත් එතන. කියන්නේ දාලා යන්න හිතෙන්නෙම නැහැනේ. කියන්නේ එච්චර ගෞරවයක් ඇති වෙනවනේ. අසාමාන්‍ය ගෞරවයක් තියෙනවා. දැන් ඔබටත් ඔබලගේ හිත වලින් එක දැනගත්තොත් එහෙම තේරුම් ගන්න පුළුවන් කොපමණ ගෞරවයක් දෙනවද දළදා වහන්සේට කියලා. අපට ලැබුණොත් දැන් තනියම අපට ලැබුණොත් දැන් අපට තියාගන්න ලැබුණොත්. එතකොට මේ දළදා වහන්සේට ඒ මොනවද ලැබිලා නෙමෙයි අපට. ඒ කියන්නේ අපට භුක්ති විඳින්න දැනෙන්න මොකුත් ලැබිලා නෙවෙයි දළදා වහන්සේ ලැබුණා කියලා. අපි ඒ කරන දේත් එක්ක අපට පිනක් රැස්ුණ එකත් අපට පේන්නේ නෑනේ. හැබැයි අපි පුදුම ගෞරවයක් තියෙනවා දළදා වහන්සේට. අසාමාන්‍ය ගෞරවයක්. ඒ කියන්නේ හිතා ගන්න බෑ. සමහරවිට මුකුත් කරන එක නෑ දළදා වහන්සේ ළඟටම වෙලා ඉන්නේ. එච්චර ගරුත්වයක් තියෙනවා. ඒතර අපිට හැබැයි කිසි දෙයක් ලැබිලා නෑ. කියන්නේ දැන් අපිට කන්න දෙන්නේ නෑ දළදා වහන්සේ. අපිට වාහන දෙන්නේ නෑ දළදා වහන්සේ. අපිට මොකුත් දෙන්නේ නෑ. නමුත් අපේ තියෙන ගෞරවය. එතකොට දැන් හැබැයි අපි හිතමු අපි මේ කාරණාවත් එක්ක ඉද්දී අපට සමහරවිට අපි අහලා තියෙනවානේ දළදා වහන්සේගෙන් ඔය කියන්නේ අතීතේ කතා එක්ක ඉඳි තියෙනවා විවිධාකාර ආශ්චර්ය දේවල් තියෙනවා කියලා. දැන් එහෙම එකක් පෙරුණා කියලා හිතන්නකො අපි අසාමාන්‍ය ගරුත්වයක් එක්ක ඉද්දී. එතකොට එහෙම පෙනෙනකොට අපට මුකුත් ලැබිලා නැහැ. හැබැයි පැහැදිනවා කියන්නේ පැහැදිල්ලක් සතුටක් කියන්නේ අසාමාන්‍ය. ඒත් අපට මුකුත් ලැබිලා නැහැ. පිනක් රැස් ඒක පේන්නේ නැහනේ. අපට මුකුත් ලැබිලා. දැන් එන්න අපට අර ගරුත්වය වැඩි වෙනවද අඩු වෙනවද? එන්න ගරුත්වය වැඩි වෙනවා. දැන් මම ඔය කාරණාව කියලා තේරුම් ගන්න තව ටිකක් කියන්නම්. දළදා වහන්සේට වැදගත් වෙන්නේ ජීවමාන වැඩ සිටින බුදුරන් වහන්සේද. හොඳට හිතන්න. දැන් මම මේ දළදා වහන්සේ ගැන අපි දළදා වහන්සේ අපට ලැබුණොත් අපි කරන ගරුත්වය මේ පැහැදිලි කරේ. අපට දළදා වහන්සේ
වැදගත් වෙන්නේ අපිට හිතමු ජීවමාන බුදුරණවහන්සේ ඉන්නවා කියලා අපට ඒ කාලේ ඒ බුදුරණවහන්සේ වැදගත් වෙන්නේ නේ. දළදා වහන්සේ නෙමෙයි. ඒතර බුදුරණවහන්සේ වැදගත් වෙන්නේ. ජීවමාන විද්‍ය. බුදුරණවහන්සේ කියනවා මේ කුණු කය මොකද්ද? මේ වක්කලි ස්වාමීන් වහන්සේට වදාරන්නේ. වක්කලි මේ කුණු කය ගැන මොන පැහැදීමක්ද? වක්කලි ධර්මයේ දැක්කොත් මාව දකි. අන්න ධර්මයට පහදින්න කියනවා. දැන් ඔන්න මම අවස්ථා තුනක් දුන්නා. දළදා වහන්සේට අපි දක්වන ගෞරවය ගැන මම පැහැදිලි කරා. අපට හම්බුනොත් එහෙම. ඊළඟට දළදා වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මම පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ ජීවමාන. ඊළඟට බුදුරජාණන් වහන්සේට වඩා ගොඩක් ශ්‍රේෂ්ඨයි සැබෑම කියන්නේ ජීවමාන කය බුදුරජාණන් වහන්සේ කියලා මම අදහස් කරේ ජීවමාන කය ශ්‍රී රූපය ඒ කියන්නේ ජීවමාන වැඩ සිටින බුදුරජාණන් වහන්සේ. තථාගත වදන. එහෙනම් ඔය තුන ගතට පස්සේ වදනනේ වැදගත්ම දෙන්නේ. වදන තමයි වැදගත්ම කාරණාව. ඔන්න මං හිතන් එතනදී පෙන්වුවා වැදගත්ම කාරණා මොකද්ද? දැන් හිතන්නකො මෙහෙම අඩුමතරම මෙහෙම හිතනවද බලන්න. අපට හිතනවද දළදා වහන්සේ කියන්නේ දතක්නේ. අපේ දැන් මේ වැදගත්නේ. වැදගත් නිසා අපේ දතක් ගලවලා දළදා වහන්සේ ඒ දළදා වහන්සේ අපේ කටට හයි කරගන්න හිතනවත් හැඟීමක්වත් වෙනවද? නෑ නෑ නෑ. එන්නේවත් නෑ. එනවා කියලා හැඟීමක් හිතනවා කියලා හිතෙන්නේවත් නෑ. ඉතින් ඒකත් දතක් අපිත් දතක් කියලා අපිට ඉතින් ගලප ගන්න තිබ්බනේ. නෑ කරන්නේ හිතෙන්නේවත් නෑ. සමහර ලාවට අපේ දත් සෙට් එකම කළා හතරන් දැම්මත් දත් වලින් අපේ කටට දළදා වහන්සේ ගැන හිමුවත් හැඟීමක් ඉන්නේ නෑ. ඒක වෙනම ගෞරවනීය අසාමාන්‍ය දෙයක්. හැබැයි හතරන් දත් දායි. ලෝකේ තියෙන වටිනා මැණික් වලින් දත් දායි. ඒ දළදා වහන්සේ ගැන හිතෙන්නේ. ඒක එච්චර වටින දෙයක්. අපේ දෙයට ගැලපෙන්නේම නෑ. ඕකත් එක්ක හිතලා බලන්නකෝ බුදුරණවහන්සේගේ ධර්මයට අපි කරන වැඩි. දැන් දළදා වහන්සේට අපි හිම කරන්නේ නේ. දළදා වහන්සේට හිම කරන්නේ අපි මේ රත්තරන් දත් දැම්මත් කරන්නේ. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මයට ඊට වඩා විශාල ගුණයක් ශ්‍රේෂ්ඨ වෙන. ඒකට කරනවනේ. ඒක අපි අපටත් එක්ක ගන්න දඟලනවා. ඒ කියන්නේ හරියට අර දළදා වහන්සේ අරගෙන අපේ දසක් ගලවලා ගහ ගන්නවා වගේ වැඩ. අයින් කළා එතෙන්ද තියා ගන්නවා වගේ වැඩ. ඒ කියන්නේ එහෙමත් කියන්න බෑ. මොකද හේතු ධර්මයේ කියන එක ඊට වඩා ගොඩාක් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඔක හොඳට හිතන්නට ඕනේ. නැත්තම් අපි මේ ඉගෙන ගන්න ක්‍රමයේ පොඩි වැරද්දක් තියෙනවා. අපි අර බුදුරණවහන්සේ පෙන්නපු තැනට යන විදිය කෝණේ අපි දකින්නේ. අපි හැම වෙලෙම දකින්නේ මේ අපේ දෙයට මොකක් හරි දාලා ඇදලා ගන්න. ඒ කියන්නේ අර වැදගත් නෑ. වැදගත් නැති නිසා ඒක කරන්නේ. වැදගත් වෙච්ච තැනදී දැන් දළදා වහන්සේ වැදගත් නම් හැඟීමක්වත් අරෙහිම ඉන්නේ. අන්න ඒ වගේ ඊට වඩා 100,000 ගුණයක් තියෙන්නට ඕනේ මේ ධර්මයේට. ඒ කියන්නේ අපි ගත්තොත් කජ්ජනීය සූත්‍රය ගත්තොත් එහෙම ඒ කජ්ජනීය සූත්‍රය ඉගෙන ගන්නේ අර දළදා වහන්සේ අපි ළඟ තියෙන යම්සේද ඊ වගේ විශාල ගුණයක් ඉහළකින් තමයි කජ්ජනීය සූත්‍ර විග්‍රහය ඉගෙන ගන්නේ. දළදා වහන්සේව අරගෙන අපේ කටේ තියෙන දත් ටික අයින් කරලා ගහගන්නේ නෑ හතර දත් ගැහුවත්. එහෙනම් අරක කොහොම හිතන්නේද? ඒක හිතෙන්නේවත් නෑ. ඊළඟට දැන් මොනවද ලැබිලා නෙමෙයිනේ. දළදා වහන්සේගෙන් මුකුල් ලැබිලා නෑ. ධර්මිනුත් මුකුල් ලැබිලා නෙමෙයි. ඒ වටිනාක අසාමාන්‍ය වටිනාක. අපි හිතන දළදා වහන්සේගේ ආශ්චර්යයක් දැන් මොනවද අපට ලැබෙන්නේ? මුකුත් නෑ. ආශ්චර්යයක් ලැබුණා කියලා මුකුල් ලැබෙන්නේ. ඒ වගේ තමයි මේ ධර්මීය අවබෝධ වෙනවා කියලා අපට මුකුල් ලැබෙන්නේ. ධර්ම අවබෝධ වුණා අපට ඒ කියන්නේ මම සොකියත් දෙන්නට ඕනේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ අපිට තියෙනවා මේ ධර්ම ඉගෙන ගන්නදී. අපි ඉස්සල්ලාම මේ කියන්නේ අපිට ඒකට හේතුම තමයි මේ ජීවිත ලෝක විවහාරයයි ජීවිත යෙදීමයි ලෝකයයි ධර්මයයි මේ ඔක්කොම මෙහින් පටලලා අචාරු කරගෙන ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපි හොඳට බලන්නට ඕනේ මේ ධර්මයේ මේ තියෙන කාරණාව කොයි විදිහටද කියලා. දැන් එහෙනම් මේකෙදි හොඳට තේරුම් ගන්න පුළුවන් හිනා කජ්ජනීය සූත්‍ර පරියාය දළදා වහන්සේට අපි දක්වන ගරුත්වයයි කජ්ජනීය සූත්‍ර පරියායයි ඒ දෙක ගන්නකොට අපි කොහොම ඒ දෙකට සලකන විදිය බලන්න ඕනේ. ඒතර බුද්ධ වචනේ පෙන්නනවා වක්කලී ස්වාමීන් වහන්සේ මේ කුණුකයි මොකද්ද මේ දහම ගැන. දැන් අපි ඒ වදනට අනුගත වෙලා නැති නිසානේ අපි මේ පැත්තට ගන්නේ.
එතකොට අපි අර වදන කියන එක කොහොම හිතන්නට ඕනේ. මේකට හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි මම ඔය 190ට සාකච්ඡාවේ හොඳට පැහැදිලි කරා. ඔය ධර්මය අර දළදා වහන්සේ කරඬුවක තියන් ඉන්නවා වගේ ධර්මය ඒ විදිහට තියාගෙන ඉන්න එකත් හැබැයි අපට මේ තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට දැන් ඔකට යොමු වෙන්නට ඕනේ. අපට ඔකට යොමු වෙන්නට නම් අනිවාර්යයෙන්ම අපි කරන්නට ඕන දෙයක් තියෙනවා. අපි මුලින් මෙතනද පුහුණු වීමක් කරන්නට ඕනේ. ඒ කියන්නේ අපි මූලිකව කරන්නට ඕන දෙයක් තියෙනවා අපේ ජීවිතේ කරන්න එක. ඒකට තමයි මම අර ගොඩාක් සීනි පැණි රහයි විවිධාකාර දේවල් එක පෙන්නනවා. මොකද අපේ ජීවිතේ හිතීමේ ශක්තිය මදි සහ අර ගෞරවයයි මේ දෙක වෙන් කරගන්න බැරි නිසා. හිතන්න ඕන විදිහට එකක් දුන්න. මේ හිතන්න ඕන දුන්න එක හරියට මේ වගේ. අපි හිතමුකෝ මේ කෙනෙක් මොනවාරි ක්‍රීඩාවක් අපිට ක්‍රිකට් මැච් එක. එතකොට අපි හිතමු කෙනෙක් ඔන්න ඉස්සලාම ක්‍රිකට් ගහන්න ඕන කියලා හිතෙනවා. ක්‍රිකට් ගහන්න ඕන කියලා හිතලා එයා ඉස්සලාම හිතිච්ච ගමන්ම යනවා ජාත්‍යන්තර ක්‍රිකට් මැච් එකක් ගහන්න. මොකක් වෙයිද? ගහනවා තියා බැට් එක ගලන විදිහවත් දන්නේ නැහැ. එයාට කියන්නේ එක කිසි අදාළම නැහැ. වෙන්නෙම නැහැ. එහෙනම් එයා ඉස්සලාම කරන්න ඕනේ මොකද්ද? ට්‍රේනින් වෙන්නට ඕනේ. ක්‍රිකට් ගහන විදිහ සම්පූර්ණ ට්‍රේනින් වෙන්නට ඕනේ. ට්‍රේනින් වෙනකොට එයා හිතුවොත් මේ මැච් ගහන්නේ කියලා. දැන් මම මේ මැච් එක ගහන්නේ කියලා. නෑ මැච් එක ගහන්නේ. ඒක පොඩ්ඩක් කොටදගත් නෑ. ඒ කියන්නේ අර යෙදීම වැදගත්කමක් නෑ. හැබැයි ට්‍රේනින් එක ඕනේ. එයා අපිට සුපිරි දක්ෂතාවයකින් ට්‍රේනින් වෙනවා කියන පුහුණු වෙනවා කියන මැච් එකක් හම්බුනේ නැත්තම් ගණන්වත් ගන්න. ගණන්වත් ගන්න. ඒ වැඩක් නෑ කිසි වැඩක් නෑ. හැබැයි ට්‍රේනින් නොවෙච්ච කෙනෙකුට මැච් එකක් හම්බුණා කියලා ඒ වැඩකුත් නෑ. ට්‍රේනින් වෙච්ච කෙනෙකුට මැච් එකක් හම්බුනොත් අන්න හරි. එතරම්දි තමයි එයාගේ වැදගත්කම එන්නේ. අන්න ඒ ට්‍රේනින් වෙනවා වගේ තමයි අපි අර බාහිරින් මේ කරුණු ගොඩාක් හිතන්න ඕන දේවල් දුන්නේ. අපි ඒක හිතනකොට හිතනවා මේ මැච් එකක් ගහනවා කියලා වගේ මේ ධර්මයේ ප්‍රතිපදාව වෙනවා. අනේ ඒක ධර්ම ප්‍රතිපදාව නෙවෙයි නම් එයා එහෙනම් හිතනවා මං කෙලින් මෙතෙන්ට යන්න ඕනේ කියලා පුහුණු වෙන්න දෝ මැච් එකක් ගහන්න. දෙකම අවුල්. දෙකම අවුල්. ඒ දෙකම වෙන්නේ නැතු වෙන්නට ඕනේ. අපි මේවා වෙන් වශයෙන් දැනගන්න ඕනේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ අපි කජ්ජනීය සූත්‍රය ඉගෙන ගන්න පරියාය ඉගෙන ගත යුත්තේ කොහොමද? ඒක ඉගෙන ගන්න කලින් රූපේ නිර්වචනයක් තියෙනවානේ. අපි රූපය කියන එක මට තේරුම් ගන්න ඕන නම් මම ඒක තේරුම් ගත විදිහක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න යන්නට ඕනේ. එහෙම ගිහිලා තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ හොයන්නේ. ඉගෙන ගන්න. අපි අරක ධර්මයක් කියලා තියාගෙන ඉන්න එක වෙන මේක. ඒක අර දළදා වහන්සේ ළඟ හම්බුණා වගේ ළඟට සම්මන්ට හම්බුණා වගේ ඒ විදිහට තියාගෙන ඉන්නට ඕනේ. අතනින් අපි මේ විමුක්තිකාමී ස්වභාවයත් එක්ක චින්තනයයි මෙහෙවන්න ඕනේ. ඔන්නවා වෙන් වශයෙන් අපි දැනගන්නට ඕනේ. නැත්තම් එහෙම ලොකු අවුලෙන් අවුලකටපත් වෙනවා. ඉතින් ඒ නිසා රූපය ගැන ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. දැනෙන විදිහට. ඒක හරි. හැබැයි අපි අපට දැනෙන විදිහ රුප්පති කියන කාරණාව එක්ක බුදුරණවහන්සේ පෙන්නන කාරණාව විතර මේ කෘත්‍ය අපට දැනෙන්න ඉගෙන ගන්න යනකොට ඉගෙන ගන්න යෑම තුළම බුදුරජාණන් වහන්සේ කියන එකට කිසිදු වැදගත්කමක් දීලා නැහැ. ඒ අපි ඉගෙන ගත යුත්තේ රූපය හෝ රුප්පති කියන එක නෙමෙයි. අපි ඉගෙන ගත යුතු වෙන්නේ බුදුරණවහන්සේ පෙන්නපු රූපය ඒකේ රුප්පති කියන එක. එහෙනම් අපි ඒ බුදුරණවහන්සේ කියන පැත්තේ ඉඳලා බලන්නට ඕන. ඉඳලා බලන්න අමාරු තැනදී ඒක එහෙම ඉගෙන ගන්නට ඕනේ. අපට තේරෙන විදිහ රූපේ ඉතින් අපට තේරෙන ඕන රූපය කියනවා නම් මම පැහැදිලි කරා අපට රූප තේරෙන හැටි. ඊළඟට විමුක්තිකාමී අයට ඉතිහා තේරෙන එකක් තියෙනවා. දැන් අපට ඕනේ විමුක්තිකාමී අයගේ තේරුම් ගන්න නම් අන්න අපි දැන් ඒකත් එක්ක ඒ කියන්නේ අපට දැනෙන විදිහට රූපේ ගති ස්වභාවය එක්ක අන්න මේ දැනෙන විදිහ අපි හොයාගෙන යන්නට ඕනේ. අපට තේරුම් ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට චින්තනයේ මෙහෙවච්ච සැනදී අර බුදුරණවහන්සේ පෙන්නන කාරණාව එක්ක හිතන්න ඕනකම අවශ්‍යතාවය එක්ක දෙන්න පුළුවන්. හරියට ට්‍රේනින් වෙච්ච කෙනෙකුට මැච් එකක් හම්බ වෙනවා වගේ. ට්‍රේනින් නොවෙච්ච කෙනෙකුට මැච් එකක් හම්බුණා කියලා ගහන්න වැඩක් නැහැ. බැට් එක අල්ල ගන්නවත් දන්නේ නැහැ. ඉතින් මේ යනකොටම සමහර බැට් එක විකට් එක ඇදලා උට්ටට යනවා. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙමයි හැමදෙනාම බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ලෝකාවලෝකන සූත්‍රයෙන් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනාවකුත් ඇහුවා. එතන ටිකක් පැහැදිලි මන්දි ස්වාමීන් වහන්සේ. අර මේ යේනහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා කියලා අර යමක්ද මඤ්ඤනාව ඒන් මෙය අන්‍යයි කියලා පැහැදිලි කරනවානේ ස්වාමීන් වහන්සේ. එතන මේ උදාහරණයක් විදිහට අර ගත්තොත් එහෙම දැන්
මේ වෙලාවේ බෝනික්කෙක් දකිනවා කියලා දැන් බෝනික්කට බෝනිකා කියන යෙදීම එන්නේ නැන්නේ. එතකොට ඒ කියන්නේ දැන් බෝනික්කා කියන්නේ මමනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර බෝනික්කා කියන යෙදීම තමත් එක්ක යෙදෙන වෙනහස. එතකොට අර එයින්ම එය අන්‍යයි කියන තැන ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නෑ එහෙම අපි යන්න හොඳ නෑ. මොකද එතන අපි දැන් මෙතන බුදුරණන් වහන්සේ පෙන්වන කාරණාව පෙන්වන්නේ තනිකරම ඒ කියන්නේ උදාහරණයකින් නිවීම පෙන්වන්න, ඒ කියන්නේ නිවීම කියන කාරණාව පෙන්වන්න යනකොට, නිරෝධය කියන කාරණාව පෙන්වන්න යනකොට අපට යමක් ලැබීමකුත් කිස්මතු වීමක් වෙන්න බෑ. දැන් බුදුරණන් වහන්සේ ගින්න නිවීම කියන පැහැදිලි කරනවා. දැන් අපට කතාවම නෑනේ. ගින්න නිවුණා කියනකොට කතාවම නෑ. දැන් අපි කතාවක් ඉදන එකක් කතා කරන්න ගත්තොත් එහෙම ප්‍රශ්නයක් එනවා. දැන් අපට ඇත්තටම දැන් ලෝකයේ දෙයක් කියන කාරණාවක් අපි කතා කරන්න ගියොත් දැන් ඔය හිතපේක යම් හොඳක් තියෙනවා. කියන්නේ දැන් ඒ කාරණා දැන් අපි ඔය වගේ දෙයක් එක්කනේ බලන්නේ. දැන් අපි ඇත්තටම මම අර සීනි පැන් 10 කියන කාරණාව එක්කත් පැහැදිලි කරේ ඔය වගේ කාරණාවකට හිතන්න ඕන ටිකක් නේ. කියන්නේ බෝනික්කා කියන එක නෙමෙයි අපි පේන දේ එතන අර ඒ හිතන්න කියපු කාරණා අපේ පැත්තට බරපතල يعني හිතන්න ඕන පැත්ත වැඩි. දැන් ඔතනදී අපට නිකන් අපට අර මොන හරි ටිකක් මානසිකව තේරුම් ගන්න පුළුවන් එකක් විතරයි යන්නේ. මොකද එතකොට අර ඒ පැත්තෙන් අහපව යනවා නෑ කියන පැත්තකට. නෑ කියන පැත්තත් එක්ක. හැබැයි හිතීමේ කාරණාව නෙමෙයි ගොඩක් ඉස්මතු වෙන්නේ. හිතීමේ කාරණාව ගොඩක් ඉස්මතු වෙනකොට අපට එතනදී විය යුතු ප්‍රධානම දේ තමා කියන ස්වභාවයේ සකාය කියන මෙන්න අපි අපට ඕනෝක අමතක වෙනවා. ඒ කියන්නේ අපට අර කියන්නේ ලෝකයේදී අයින් වෙන එක විතරයි ගොඩක් වෙලාට බලන්නේ. තමා කියන කාරණාව ඉක්මවන විදිය ගොඩක් වෙලාට බලන්නේ නේ. ඉතින් ඒ නිසා මෙතනදී දැන් උදාහරණයක් උපමාවක් කතාව වෙන මේකක් දාන්න පුළුවන්. උපමාවක් කියන එක. හැබැයි ඒ වුණාට ධර්මකාරණාව නිර්වචනය ටික දෙන්න බෑ. ධර්මකාරණාව නිර්වචනයත් එක්ක කතා කරන්න ගියොත් එහෙම මොකද අපි අර මේ තමා කියන කාරණාව ඉක්ම වෙනවා කියන එකත් නේ මූලික විය යුත්තේ. ඕක නැතුව අපි මොන හරි කතා කරන්න ගියොත් ලොකු අවුලකටපත් වෙනවා. දැන් අර අග්ගවච්ච කොතර පවා පෙන්නන්නේ අර ගින්න ඇවිලීම හේතුවෙන් ඇවිලෙන එකත් නිවීම හේතු නැතිවීමෙන් නිවීම කියන කාරණාව. එතකොට එතනදී කියනකොටම ගින්න කියන කාරණාවක් නොයදීම කතා වෙලා උපමාවකට. උපමාවක් කතා වෙලා. ඒක උපමාවක්. හැබැයි ධර්ම කාරණාවක් නෙමෙයි. එතකොට මේ යේන හිමඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා කියන කාරණා මේක බුදුරණවහන්සේ සම්බුදු වෙලා පළ කරපු ප්‍රීත වාක්‍යයක්. එතකොට යම් ආකාරයෙන් හංගීද එයින් මේ අනිතාවයට කියන කියමන ඒ කියමන අපේ ලෝකයට අගෝචරයි. මම ඔකට මං හිතන්නේ ලෝකාවලෝකන සූත්‍රයක් කරලා ඊළඟට ආර්ය න්‍යාය කියලා දේශනාවක් කරා. ආර්ය න්‍යාය නෙමෙයි හේතුඵල ධම කියලා. අන්න ඒකේ මම ලස්සනට පැහැදිලි කරා. ඔක ආර්ය න්‍යායත් අරගෙන උපමා ටිකුත් තව අරගෙන මේක කොච්චර ලෝකයට අගෝචරද හිතන්න දෙයක් තියෙනවා. මම ඒකට උපමාවක් පෙන්නන්න. ඒ තමයි හේතුඵල ධම කියන කාරණාව එක්ක. හේතුඵල ධමය කියන කාරණාව එක්ක කතා කරන්නේ හේතුඵල ධම කියන එකත් එක්ක. එතකොට දැන් මම ඒකෙදි පැහැදිලි කරා මම හිතන්නේ අහුවනම් ඒක දන්නවා. ඒ හේතුඵල ධම එක කියලා දේශනාවක් ඇත්තේ. දැන් ඔන්න මැටි වලින් කෝපයක් හැදෙන එක. ඔන්න අපිට මැෂින් එකකට දානවා ෆැක්ටරි එක මැටි ටිකක් කෝප්ප හැදෙන මැටි ඊළඟට අනිත් පැත්තෙන් කෝප්පයක් එනවා. අපිට දැන් මැටි දාන පැත්තට ගිහිල්ලා බැලුවා මෙන්න මේ මැටි ඕම් මැටි ඊළඟට අර පැත්තේනේ කෝප්ප එන්නේ කියලා අපිට එහෙම තමයි මුලින්ම යන්න තියෙන්නේ. අපි හිතමුකෝ දෙපැත්තම අපිට හොඳට පේනවා කියලා. ඒතකොට දෙපැත්තම හොඳට පේද අපිට මැද ඉඳලා බලන් ඉන්න පුළුවන්. මැටි දානවා කෝප්පයක් හැදෙනවා. එතකොට බුදුරණවහන්සේ පෙන්වන්නේ ආරණ්‍යයේදී මේ ඇති කල්ලි මේ වෙයි කියලා. ඒ ඇති කල්ලි මේ වෙයි හෝ මේ ඇති කල්ලි ඒ වෙයි කියලා නෙමෙයි. ඒකට දැන් ඔන්න මැටි දානවා. බේන් මැටි දානවා. දැන් දෙකම පේනවා බේන් කියලා. බේන් මැටි දානවා.
අබේන් කෝපයක් ආවා කියලා අපිට නිකන් මැදින් ඉඳලා බලන්න පුළුවන්. හැබැයි එහෙම බැලුවත් බුදුරණවහන්සේ පෙන්වන කාරණාව එක්ක මේ ඇති කල්ලි මේ වේ කියලා පෙන්නන්නේ. දැන් දාන මැටි මේ වුණාම මේ මැටි නිසා අනිත් පැත්තෙන් කෝප් වෙනකොට මේ කෝප්පෙද වෙන්නේ නෑ කලින් දාපු මැටි නිසා ඒ කෝප්පය ආවේ. දැන් දාන මැටි නිසා නෙමෙයි. දැන් දාන මැටි නිසා මේ කෝප්පෙ වෙලා නෑ. මේ මැටි නිසා මේ කෝප්පේ කවදාවත් වෙන්නේ නෑ. කලින් දාපු මැටි නිසා ඒ කෝප්පේ උනේ. මේ කෝප්පේ උනේ කලින් මැටි නිසා. එහෙනම් ඒ මැටි නිසායි මේ කෝප්පේ. දැන් මැටි දානවා පෙරුණට මේ මැටි නිසා මේ කෝප්පේ නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වන ඉස්සල්ලාම දැන් ওই නිරෝධයනේ පෙන්වන්නේ. අපි නිරෝධය තේරුම් ගන්න යන්න කලින් නිරෝධේ ඥාණයෙන්ද ඒ නිරෝධේ විග්‍රහයට යන්න සමුදයකට යනකොට ඔන්න ඔය අපි ඔය සමුදය පැත්තට නොයා නිරෝධයක් කියන කාරණාවට මුලින්ම මෙතනත් එක යන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි අර දෘෂ්ටියකට යන එක. නැත කියන පැත්තට යනවා නැති කිංචි නැත්තම් ඒකත් නැති වෙනවා ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන්නේ මෙතන තියනවා කියන්න බෑ. හැබැයි නෑ කියන්නත් බෑනේ. දැන් අපි ගත්තොත් දැන් ඔබතුමිය කියවර බෝනික් කියන කාරණාව ඒ කාරණාව එහෙම තියනවා කියන්න බෑ එහෙම හිතනකොට. හැබැයි නෑ කියන්නත් බෑනේ. එතකොට දැන් නිකන් නුවණක්. හරි ලෝකේ නුවණ. මෙතන තියනවා කියන එකත් වැරදි නෑ කියන එකත් වැරදි. ඇත කියන ඒ ගත්ත හැඟීමත් වැරදි. නෑ කියන ගත්ත හැඟීමත් වැරදි. ওই විදිහට ඉගෙනගෙන යනකොට මොකද වෙන්නේ? නේව සංඥා නා සංඥායතන කියන ලෝකෙට යනවා. ඒ ප්‍රතිපදාව හුරු වෙනවා. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන. නැත්නම් නැතම් පැත්තට ගියා නම් අසඤ්ඤයට යනවා. අතනක මුණාම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන පැත්තට යනවා. හැබැයි අර බුදුරණවහන්සේ පෙන්නන්නේ ඒ කාරණාව ඇති වෙන්නට හේතුඵල නුවණ ඉස්මතු වෙන්නේ. එතකොට හේතුඵල නුවණ කතා කරනකොට ඒක කොහොමද අගෝචර වෙලා? ඇයි? දැන් මම ඒකට උපමාවක් තමයි පෙන්නේ මේ මැටි නිසා මේ කෝප්පේ කොහොමද කතා කරන්නේ? බෑ. කිසි දෙයක් කතා කරන්න බෑ. කලින් මැටි නිසා මේ කෝප්පේ. මේ මැටි නිසා අර කෝප්පේ. මේ කෝප්පේ වෙන්නේ මේ මැටි නිසා අර කෝප්පේ. ඒක දැම්මට පස්සේ ඊට පස්සේ කෝප්පේ. මේ මැටි නිසා මේ කෝප්පයක් වෙන්නේ නෑ. බුදුරණවහන්සේ හේතුඵල දහම් පෙන්නන්නේ මේ ඇති කල්ලි මේ වේ කියලා. ඒක නිකන් ඒක මොකද්ද කියලා හිතනද අපිට මේ හිතීම වැඩිලා තියෙන්නට ඕන. මුතර වැඩිලා තියෙන්නට ඕන. එහෙම නැතුනොත් අරක අපිට හිතන්නේකො දෘෂ්ටියකට යනවා. කලබන්න බෑ කවදාවත්. මේක අපි අර කරඬුව වැටිට වෙනම තියාගෙන මේ පැත්තේ අපි හිතන එක අර ට්‍රේනින් එනවා වගේ මැච් එක ගන්න එක. අන්න ඒ විදිහට හුරු වීම තියෙන්නට ඕනේ. ඒ හිතීමේ ගතියත් එක්ක. එහෙම නැත්නම් මොකද කොහොමත් මේක හිතීමක් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න එක නැහැ කොහොමද? මොකද ගැළපෙන්නේ නැහැ. ලෝකයට ගැළපෙන්නේ නැති එකන්නේ. තමා කියන්නේ ලෝකය. තමා කියන එක සක්කායත් එක්කන ලෝකේ. ඉතින් ලෝකයට සහ මම සක්කාය කියන කාරණාවට ගැළපෙන එකකට මේක බලන්නකොට මේක ගැළපෙන්නේ නැහැ. එහෙනම් ඒක වෙනම තියන්න වැදගත් නිසා. දැන් මෙහි වෙනම හිතන්නට ඕනේ. එහෙම හිතීම වැඩි වුණාම මේ ලෝකෙට ගැලපෙන එකක් නෙමෙයි. නැවීමත් එක්ක ඊතර වීම කෘත්‍ය වෙන්නේ එක. ඉතින් ඒක නිසා මේකේ තියෙන සූක්ෂම වැඩපිළිවෙල. මේ තියුණු සූක්ෂම වැඩපිළිවෙල කියන එක අපි හරියට නිරවුල්ව තේරුම් නොගත්තොත් අපි කොහෙන් හරි ගිහිලා හුවෙනවා. හැබැයි තියෙන්නේ මේ කොහෙන් හරි ගිහිලා හුවෙනකොට අපිට නුවණක් එනවනේ. මේ ලෝකේ නුවණක් නෙන්නේ අපට නෙන්නේ මට නෙන්නේ ලෝකේ නුවණක් ලෝකේ වැටීමනේ. අපට අර බුදුරණවහන්සේගේ මූලික දේ අමතක වෙනවා. මොකද්ද? සක්කාය නිරෝධය කියන එක. දැන් අපි මේක බුදුරණවහන්සේගෙන් ඇහිච්ච නිසා ඕනේ මේ ධර්මේ. අර ලේබල් කරපු බුයන්නයි, දුයන්නයි, රයන්නයි, ජායන්නයි. අන්න ලේබල් කරපු බුදුරණවහන්සේ. ඉතින් ඇහුණ නිසා අපට මේක හරි වටිනවා. හැබැයි අන්නේ තීර්ථකයෝ නැත්තම් අන්නේ අය විමුක්තිකාමීන් හුරු කරන ප්‍රතිපදාවක්. එච්චරයි. එතනින් එහා දෙයක් නෙමෙයි. හැබැයි ඒක කරාට කමක් නැහැ. අරක වෙනම තියාගෙන අන්න යාට මේ ලෝකෙ හිතීම වැඩි වෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරන්නේ නැතුව ඒක මෙහෙට අරන් ඒක බුදුරණවහන්සේ කියලා කරන්නේ. එහෙම නැතුව කරා නම් හරි. එතකොට එයාගේ හිතීමක් මෙහෙ වැඩි වෙනවා. අරක එක ඊළඟට අර අවශ්‍යතාවයත් ගන්න ඒ චින්තනෙ වැඩි වුණාම මේ ඒ අදාළ ධර්ම වල මතක තියාගෙන 198 ධර්ම සාකච්ඡාව දාපු එක අහලා බලන්න. ඒකේ ඇත්තම ඔය විග්‍රහ ගොඩාක් කියලා තියෙනවා. මේ එතකොට අන්න ඒකත් එක්ක එයා ප්‍රතිපදාවට යමු වෙනවා. ඉතින් මේක අපි එහෙම නොහිතුවොත් අපි කොහෙන් හරි හිතලා ගන්න යන අවසානයේදී යන්නේ ඒකේ තේරුම් ගන්න යන කාරණාව ඇත කියන එකත් වැරදි නැත කියන එකත් වැරදි කියන එකට තමයි උපරිම ගිහිල්ලා යනවා. ඊළඟට මම නෑ කියන එකටත් යනවා. තමා නෑ කියන එකටත් යනවා. මොකකට හරි ගිහිල්ලා හිර වෙන එක නම් වෙනවා.
ඉතින් ඒ නිසා අපි හොඳට දැනගෙන ඒ හැම එකක් එක්කම තේරුම් ගන්න ඕනේ. මොකද උතන අපි ඒ ඊයේන හිමනි සතවතන් හොති අඤ්ඤතා කියන කාරණාවට යන්න කලින් අපි මේක නිදානේ මම නිතරම පැහැදිලි කරා. නිදානේ පරියය බලන එක. ඒ නිදානේ පරියය වැදගත්, ඉතාම වැදගත්. ඒ වැදගත්කම නොබැලුවොත් එහෙම අපි මොනවා හරි දෙයක් මේ ලෝකෙට දාගන්න යනවාමයි. මෙතන මේ බුදුරන් වහන්සේ සම්බුදු වෙලා එහෙම පළ කර බුදුරන් වහන්සේට ඇතිවෙච්ච ප්‍රීති වාක්‍යයක්. ඒ ප්‍රීති වාක්‍ය කියන එක කොපමණ ගැඹුරුයිද? අසාමාන්‍ය ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ ගැඹුරට යමු වෙන්න අපට අර චින්තනය ඇති වෙන්නටත් ඕනේ. අපට තේරුම් ගන්න ඕනේ කියලා අපි කරන්නේ එතකොට මොකද? තේරුම් ගන්න ඕනේ අපට කියලා කරන්න යනකොට බුදුරණවහන්සේට බම්බු ගහ ගන්න කියනවා. ඇයි? ඇයි බුදුරණවහන්සේ සක්කාය නිරෝධයෙන් තේරුම් කරලා තියෙන්නේ? අපි සක්කායට තේරුම් ගන්න යන්නේ. එහෙම නෙමෙයිද කරන්නේ? එහෙමයි කරන්නේ. ඒ අන්න ඒ කියන්නේ අපිට තේරුම් ගන්න ඕනේ. කාටද? මට. ඒ කියන්නේ අරකට බුදුරණවහන්සේට තම දොයිතු කර ගණන් නොගැනීමන්නේ. කියන්නේ ඒ බුද්ධ කෘත්‍ය අර්ථය අපට තාත්වික නිර්වචනයක් කියලා නෑ. බුද්ධ කෘත්‍ය අර්ථයේ තාත්වික නිර්වචනයක් වුණත් අරම හැඟීමක්වත් එන්නේ නෑ. ඒ කියන්නේ දලදා වහන්සේ අරගෙන අපේ රසක් ගලවලා දාගන්නේ නෑනේ. ඊටත් එහා මේකක් ඇති වෙනවා. ඒ නිදාන පරියය බැලීම වැදගත්කම මේකයි. එතකොට අපි මේක යමු වෙන්න ඕනේ විදි ගොඩාක් බලනවා. හැම පැත්තම බලනවා. හැම පැත්තකින් බලලා තමයි අපි මේකත් එක්ක යමු වෙන්නේ, හිතන්න පෙළවෙන්නේ, කොහොම පරියයද මේ කියලා තියෙන්නේ කියන කාරණා බලන්න යන්නේ. මේකේ මේ ප්‍රධානම සිදු වෙන කාරණාව සක්කාය නිරෝධය කියන එකත් එක්ක බුදුරණවහන්සේගේ ධර්ම සක්කාය නිරෝධය ඔන්න ඕකත් එක්ක අපි හොඳට හිතන්නට ඕනේ. නැතු අපි අපට ඕන විදිහට අපට තේරුම් ගන්න විදිහට හිතන්න යන්න එපා. එහෙම වුණොත් අපට තේරෙවි බුදුරණවහන්සේ ධර්ම කියලා හිතාගෙන ආයි හිතන්න පෙළවෙන්නේ නැති වේවි. අවාසනාව කියන්නේ එතකොට හිතීමේ ශක්තියත් අහිමි වෙනවා. ආය අර ගත්ත දෘෂ්ටිය අතහරව ගන්නත් බැරි වෙනවා. අපේ පැත්තෙන් අපි හිතන එක සාධාරණ. මම අර කලින් කිව්ව එකයි රූපය ගැන හිතන්න ඕන. හිතන එක හරි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු කාරණා අපට ගන්නවා කියලා හැඟීමෙන් නෙමෙයි. රූපේ අපි අපට හැකි විදිහට තේරුම් ගන්න හිතන එක. ඒ වගේම ඔය කාරණාවෙත් අපට මොනවා හරි තේරුම් ගන්න හිතන එක හරි වැරදි නැහැ. හැබැයි මේක මෙහෙට ගන්න එක නෙමෙයි. ඒක වෙනම ඒක දරාගෙන ඉදින්නට ඕනේ. ඒක මෙහෙට ගන්නවා. ඒ කීපක දැන් අපි තේරුම් ගන්නවා කියන එක පොඩ්ඩක්වත් හිතන්න එපා. එහෙම හිතන්න ගියොත් අපට අර දෘෂ්ටිය ගලව ගන්න බැරි වෙනවා පස්සේ. දැන් කියන්නේ හිතන එක හොඳයි. හැබැයි දෘෂ්ටිය ගලව ගන්න බැරි වෙනවා බුදුරණවහන්සේගේ කියලා අපි හිතාගෙන ගත්ත එක. හැබැයි අසාමාන්‍ය විදිහට කෙනෙකුට නැවිලා තිබුණොත් එතකොට යාට හැකියාව ලැබෙනවා දෘෂ්ටිය නැමිලා කිව්ව ගමන් එහෙමයි. එච්චරයි. එතනින් එහා එක වචනයක්වත් නැහැ. නැමිලා නැත්තම් එහෙම තමන්ගේ එක හරිනේ. එතකොට අර මේ අපරාධ වෙන්නේ බුදුරණවහන්සේගේ දෙයක් අරගෙන ඒක වෙච්ච නිසා. එතකොට යාට ගැලවෙන්න විදිහක්වත් නැහැ. ඉතින් ඒක අපි හැම පැත්තක් එක්කම බලන්නට ඕනේ. තෙරුවන් සරණයි. ඕම් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ අර සමහර සූත්‍රවල මේ හඳුරන්නේ ඔය වක්කලි සූත්‍රය, යමක සූත්‍රය, අනුරාධ සූත්‍රවල වගේ මේ තියෙනවා හඳුරන්නේ මේ යම්පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා ගනිද්දි හඳුරන්නේ ඔය සාමාන්‍යයෙන් අර ත්‍රිලක්ෂණය කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්තනේ හඳුරන්නේ. මෙතන මේ අර අනාත්ත කියලා ස්වභාවය මේ පෙන්වන්නේ විපරිණාම ධම්ම කියන එකෙන්ද මේ කියන්නේ මෙතන මේ අර මේ අනාත්ත කියන ස්වභාවය උලුප්පන්න ගේන ඒ කියන්නේ එහෙම ප්‍රශ්න අහන එකක්ද නැත්නම් මේ විපරිණාම ධම්ම කියලා ගන්න මේ අනාත්ත ස්වභාවයටමද? එහෙම නැත්නම් මොකක්ද හඳුරන්නේ විපරිණාම ධම්ම කියලා අදහස් කරන්නේ කියලා දැනගන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. මම හිතන්නේ ඕක ගැන ලොකු විග්‍රහයක් කර දිට්ඨි සංයුත්තේ සූත්‍ර ගණනාවක පැහැදිලි කරා. ඔය ප්‍රශ්නේ වැරදි ඇහුවා.
මේ මොකද මුල තියෙන ටික එක්කම බලන්නට ඕනේ. දැන් අපි අනාත්‍ය තේරුම් ගන්න ඕනේ මැදින් කැලලන්නේ ගත්තේ. ඒ කාරණා විපරිණාම ධම්ම කෙනෙක් එතනින් කැලලක් කළා අරහින් කැලලක් කළා. දැන් ඔය එකකවත් ඔය කැලි දෙක විතරක් නෙමෙයි කියන්නේ. මුල ඉඳලා ලොකු විග්‍රහයක් කරගෙන යන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ මුල මැද අග පිරිසිදුයි. අර්ථ ව්‍යංජන සහිතයි. ඒ ඔන්න ඔය කොනේ අපිට ඉස්සලාම තියෙනවා. ඒ දැන් අපි අර අපට ඕන කැලලක්, ඒ කියන්නේ අපි හිතමු අපට අනාත්මය කියලා හරි මොනවා හරි කාරණාවක් එක අපට ඕන කැලලක් තේරුම් ගන්න ඕනකොට අපි අර ගිහිල්ලා කැලලක් අහුලගෙන එනවා වගේ වැඩන්නේ. ඒ කියන්නේ දැන් මෙතන විපරිණාම කියන වචනේ අනත්ත කියන ඒ කාරණා අපි ඒ ටික විතරක් ගත්තා. ඒ ගැනීමේ ක්‍රමෙම වැරදි. ඒ කියන්නේ බුදුරන් වහන්සේ අන්‍ය තීර්ථකේ පව දන්නවා බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මයේ මුල මැදාගේ සුන්දර භාවයක් අර්ථ ව්‍යංජන සහිත භාවයක්. ඒ කියන්නේ අර්ථය සහ ව්‍යංජන පද පිළිවෙල මේ ඔක්කොම දන්නවා. ඒ කියන්නේ අන්‍ය අය පව. එහෙනම් අපට කිසිදු අයිතියක් නැහැ ওই ප්‍රශ්නේ ওই විදිහට අහන්න. මොකද අයිතියක් නැත්තේ අපි අර මුල ඉඳලම විග්‍රහයක බලන්නට ඕන. එහෙනම් මුලින්ම අහන්නේ යමක් නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය. ඔන්න ඔතනින් පටන් ගන්නට. යමක් අනිත්‍ය නම් දුකද සැපද? එතකොට ඔය දැන් අනිත්‍ය කියන නිර්වචනය එතකොට මොකක්ද පැහැදිලි කරන්නේ? අනිත්‍යයි කියන නිර්වචනය මොකක්ද ඉස්මතු වෙන්නේ? ඒක හිතන්නේ නැතුව, ඒ කියන්නේ ඒ නිර්වචනය අර්ථාන්විත නැතුව අරක හිතන්න තියා හිතන්නවත් හොඳ නැහැ. කියන්නේ එතනින් එහාට ඒ කියන්නේ හිතන්න ඕන කියලා හිතෙනවනම් බුදුරණවහන්සේ මුලමැද අග පිරිසුදු ධර්මයක් දේශනා කළා නැහැ. බුදුරණවහන්සේ අර්ථ ව්‍යංජන සහිතව දේශනා කළා නැහැ කියන පැත්තට යනවා. අර මෙතන තමයි ඉස්සලාම හිතන්නේ. මේක හිතෙමින් තමයි ඒ හිතීමේ දේත් එක මේ විපරිණාම. ඔක මම ලස්සනට ditthi සංයුත්ත සූත්‍රයක පැහැදිලි කරා. මෙතන මොකද්ද මේ පරියාය මේ විපරිණාම කියන මෙතන නිර්වචනේ මේ මුල ඉඳලා මේ පිළිවෙලත් එක්ක යනකොට සිදුවෙන කාරණා. එතන ඉඳලා අපි යමු වෙනකොට අපට උතන ওই ප්‍රශ්නේ සම්පූර්ණ නිරවුල් වෙනවා. ප්‍රශ්නේ නිරවුල් වෙනවා කියන්නේ මේ මුල් ටික ඉස්සලා යන්නට වෙනවනේ. එතකොට දැන් අපි අනාත්ම කියන එකත් අපි පටලවා ගත්තා. අනාත්මය කියන්නේ කො තමා නැහැ. එතන තමා කියලා කියන්නේ න අත් කියන වචනේ දැන් අනාත්ම කියන එක අනිත් අයට තියෙනවනේ. අර සබ්බාසූත්‍රය පැහැදිලි කරන්නේ. මේ දිට්ඨි අනාත්ම වශයෙන් මේ තියෙනවා දකින්න ඕනේ. ඒක හැබැයි බුදුන් වහන්සේ ධර්මයේ නෙමෙයි. ඒතර බලන්නකෝ එහෙනම් ඒක කොච්චර දැන් අපි අනාත්මය කියන කාරණාවක් හොයන්න ගියොත් දැන් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන අනාත්මයේ නිර්වචනය ඉස්සලාම දැන් සෝතාපන්නයිට. ඕකත් වෙන්න පරියාය නිදානිය බලන්න ඕනේ නැති. ඒ දැන් අපට කියලා දෙනවා නෙමෙයි අනත්ත ලක්ෂණ සූත්‍රය. අනත්ත ලක්ෂණ සූත්‍රය කියලා දෙන පංචවග්ගීලට. පංචවග්ගීලා පස් දෙනාම සෝතාපන්න වෙලා වෙනකොට. ධම්මචක්කේ ඒක මේ මහවග්ගපාළියේ තියෙනවා මේ ධම්මසක්පයත සූත්‍ර විස්තරයේ මාසයක් තිස්සේ පැහැදිලි කරනකොට පස් දෙනා හොතපන්න වුණා. ඊට පස්සේ සෝතාපන්න වෙච්ච පස් දෙනෙකුට තමයි අනත්ත ලක්ෂණය කියන්නේ. එහෙනම් ඒක ඒ කියපු ඒ පරියාය නිදාන එකම කියවෙනවනේ ඒ අය මේ දර්ශනයෙන් යුක්තයි කියලා. එතකොට එවැනි අයට නෙමෙයි කතා කරන්නේ. එවැනි කෝණයක් එක්ක. එහෙම නැති කෝණයක් එක්ක නෙමෙයි. එහෙම නැතුව අනාත්මය ගැන කතා කරන්න යෑම දෘෂ්ටියම්ම කියන්නේ මූලික නිර්වචනයේ නැතුව අතෙන් යනකොට අනාත්මයි කියලා කතා කරාට ඒක දෘෂ්ටියක්. එතකොට අනාත්මයි කියන එක නිර්වචනය තමයි උතන පැහැදිලි වෙනවා. අනාත්ම කියන එකේ සැබෑ අර්ථය. සැබෑම නිර්වචනය. බුදුරණවහන්සේ පෙන්වන නිර්වචනය. බුදුරණවහන්සේ පැහැදිලි කරන අනාත්ම විග්‍රහය. කෙනෙකුට ලැබෙනවා කියන නිර්වචනයෙන් තොරව වූ අනාත්ම විග්‍රහය. එතකොට තමා කියලා ගන්න එක වැරදි, තමා නැහැ. ඒකේ මොකක් හරි සමාට ලැබෙනවනේ ඒක සම්පූර්ණයෙන් වැරදි. කියන්නේ ඒක දෙන්නේ නැහැ. එතකොට අර අනිත්‍ය දුක්ඛ ඊළඟට ඒකත් එක කතා කරනවා. යද නිච්ඡන් තන් දුක්ඛ. ඊළඟට යමක් අනිත්‍ය නම් දුක නම් දැන් ඒ ඔක්කොම කියනවනේ. වෙනස් වෙන ස්වභාවයටයි. ඔක්කොම ටික. නිකන් නෙමෙයි. ඒතර අපි වෙනස් වෙන ස්වභාවය කියන එක හොයන්න අපට අයිතියක් නැහැ. අපට අයිතියක් තියෙනවා නම් තියෙන්නේ. බුදුරණවහන්සේගේ මුලමැදක ධර්මයේ පිළිසිදු නැහැ. අර්ථ ව්‍යංජන සහිත ගැලපෙන්නේ නැහැ කියන හැඟීමක් තියෙන නිසා තමයි විපරිණාම කියන එක අපි හොයන්න හැඟීමක් හරි එන්නේ. හැඟීමක්වත් එන්න බෑ අපට ඒක හොයන්න. මොකද අපි අනිත්‍යයි ඒ කියන්නේ ඒ ටිකේ කියද්දි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ස්වභාවයට අයිති නම් කියලා ඒ ටිකේත් එතන පැහැදිලි කරනවා. මූල ටිකේ තිබ්බ විග්‍රහය ඈදලාමයි කියන්නේ. එතකොට එහෙනම් මේ මූල ටිකේ විග්‍රහයට යන්න වෙනවා මේ වචනේ තිබ්බ කියලා හරියන්නේ නැහැ. ඒක අපට හොයන්න ඕන කියලා හිතෙන්නවත් හොඳ නැහැ. මොකද මූල ටික ඉස්සර හොයන්න ඕනේ. ඒකේ අර්ථය හොයන්න ඕනේ. ඒක හොයලා ඒ චින්තනයේ මෙහෙवला මෙතෙන් යන්නට ඕනේ. මොකද බුදුරණවහන්සේගේ ධර්මයේ
ආදි කල්යන මජ්ජේ කල්යන පරිෝසాన කල්යන සාත්තං සබ්බඤ්ඤණං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශයති. අන්න තීර්ථකයෝක දන්නේ. එච්චර කීර්තිරාවයක් මේ සමාජයේ. කීර්තිරාවයක් තියෙනවා ඒක. කියන්නේ ඔන්න ඔය කෝණේ අපිට ඉස්සෙල්ලාම තියෙනවා. එහෙනම් අර මුල එක බලලා තමයි එතෙන් යන්නලා තියෙන්නේ. ඉතින් ඔක මම හිතන්නේ ලොකු විග්‍රහයක් කරන්න ඕනේ මුල් ටිකත් කියන්න. ඒක අපි දිට්ඨි සංයුත්තේ ඒක සංයුත්තේ එකයි තුනේදී කරලා ඒක පොඩ්ඩක් අහලා බලන්න. මම හිතන්නේ මට තේරුණ හැටියට ඔය කට්ටිය අහනවා මට තේරුණා දිට්ඨි සංයුත්ත සූත්‍රය හැමත්. ඉතින් ඒ සූත්‍ර ටිකක් තෝරගෙන ඇහුවනම් ගොඩාක් හොඳයි. දිට්ඨි සංයුත්තේ පටන් ගත්ත සූත්‍රය හෝ දෙවෙනි සූත්‍රය තමයි දෙවෙනි පළවෙනි විග්‍රහය දෙවෙනි විග්‍රහය තමයි අපි හොඳටම විග්‍රහ කරලා දුන්නා. එතකොට එතන පැහැදිලි කරනවා. දැන් මම නිර්වචනය දෙන්නේ නැහැ. අනිත්‍ය නම් මොකද අර කහලා බලන්න. අනිත්‍ය නම් දුක නම් කියන ඒ කරුණු ටිකත් විපරිණාම ඒ වචන ටික ඔක්කොම ඒකේ අර්ථයක් තියෙනවා මුලින්. ඒක තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් තං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. එහෙනම් ඒක මෙය මම මගේ ආත්මය කියලා ගැනීම සුදුසුද කියලා අහනවා. නෑ කියන එච්චරයි. අන්න ඒ නිර්වචනය තමයි අනාත්මයි කියන කාරණාව. මේ සියල්ලක් මේක කියන්නේ අනාත්ම බවක් ලැබිලා නෙමෙයි. දැන් අපි බලන්නේ හැම වෙලෙම අනාත්ම බවක් ලැබෙන්නේ. ඒ කියන්නේ කියවන ගැලපෙන්නේ නෑනේ. ඒ කියන්නේ මම කියන ගන්න එක වැරදි කියලා ලැබෙනවා. කාටද? මට. ඉතින් මං කියලා ගන්න එක වැරදිලුනේ. කාටද හම්බුනේ? මට. දැන් මේ දෙක කොහොමද සම්බන්ධයි? දැන් මම කියලා ගන්න එක වැරදි. කියලා දැන් මට හම්බ වෙලා. ඒතර ඒ අරන් තියන්නේ කවුද? මමනේ. ඉතින් මම කියලා ගන්න එක වැරදි නම් කොහොමද මම ගන්නෙ මං කියලා ගන්න එක වැරදි කියලා? මම කියලා ගන්න එක වැරදි නම් ඒක මට එන්නේ කොහොමද? ඒ වැරදිනේ ඒක. මම කියලා ගන්න එක වැරදි නම් ඒක මට වැටහෙන්න විදිහක් නැහැනේ. ඒක මට වැටහෙනවා නම් මම කියලා ගන්න එක අර්ථය වැරදි. මේ දෙක පරස්පරයි. මට හම්බෙච්ච දේ හරිනේ. මොකද්ද මට හම්බෙච්ච දේ හරි? මම කියලා ගන්න එක වැරදි කියන එක හම්බ වෙච්ච මට හරි. ඉතින් එතකොට මම කියලා ගන්න එක වැරදි කියන කාරණාව ඒ ගත්ත කාරණාව ලොකු කුලකයක් දාලා ඒ කුලකේ ඒ කාරණාව හරි ඒ කාරණා. අර්ථයයි ලැබීමයි තනිකර පරස්පර විරෝධී. තනිකර පරස්පර විරෝධී. මම මේකට උපමාවක් කිව්වා විද්‍යාඥයෙක් කියපු උපමාවක්. මේ 190ට සාකච්ඡාවේදී කාලතරණයක් කරන්න පුළුවන් නම් කෙනෙකුට පිටම පුළුවන් කියලා උපකල්පනයක් කරලා එයා කාලතරණය කරලා ඒ ගිහිල්ලා අතීතේ ඔන්න තමන්ගේ අපේ 100යි හිටියා කියමුකෝ 100 පුංචි කාලේ මරලා දානවා. කවුද මරන්නේ? මම 100 පුංචි කාලේ කාලතරණයක් කරලා මරනවා. කවුද මරුවේ? මම. එතකොට දැන් මම කොහොමද මරන්නේ 100? ඉතින් 100 නැත්තම් තාත්තා නෑ. තාත්තා නැත්තම් මම නෑ. ඉතින් මම 100 මරන්නේ කොහොමද? මේ කීමන ගැලපෙන්නේ නෑනේ. දැන් කාලසරණයක් කරන්න පුළුවන් නම් ගිහිල්ලා ඔන්න 100 පුංචි කාලේ මරලා දානවා. කවුද මම මරන්නේ 100 පුංචි කාලේ කාලසරණයක් කරලා. එතන මම කෝ? කවුද මැරුවේ? ගැලපෙන්නේ නෑනේ. මෙන්න මේ මගේ උපමාවක් කිව්වේ. ඒ වගේම මම කියලා ගන්න එක වැරදි. තමා කියලා ගන්න එක වැරදි. කියලා හරි දෙයක් හම්බ වෙලා කාටද? මට තමාට. ඉතින් මේ දෙක තනිකර පරස්පරයි. තනිකර පරස්පරයි. ඉතින් ඔන්න ඕව අපි හොඳට හිතන්න ඕන. දැන් ඇත්තට මේ අතීතයේ මේ විමුක්තිකාමී මිනිසුන්ට අසාමාන්‍ය චින්තන හැකියාවක් තිබ්බා. බුදුරණවහන්සේගේ ධර්මයකින් තොරව. ඒකයි එවැනි සමාජයක ඉන්න මිනිස්සු ඉන්න යුගයක බුදු කෙනෙක් ඉපද ධර්ම දේශනා කරන්නේ. ඒ කියන්නේ කොහේ හරි හිඟගෙන ඉන්න එකක් නෙමෙයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න මම හිතන්නේ මට තේරෙනවා මේ කට්ටිය දැන් මේ උනන්දුවයි සේරමත් එක්ක අර කලින් කියවනම් යම් කිසියක් ඒකට පොඩ්ඩි අනුගත වීමක් ඉදලා කරනවා. ඉතින් ඒ නිසා දැන් අද ගොඩක් ඉගෙන ගන්න ලැබුණා. අද කිව්වා මම මුලැමැදක ඒ කියන්නේ ඒක හොඳට බලන්න කියලා. ආයි මේ මැදින් කැලි ගන්න එපා කියන එක. ඊළඟට මම ආයි කිව්වා බුදුරණවහන්සේ දෙයකට ඇවිදilla අහනවා නම් බුදුරණවහන්සේ වෙන්නපු කාරණාවක් එක්ක එතකොට ඒකේ තාත්වික බුදුරණවහන්සේගේ අර්ථය දෙන්න ඕන කතාවේදී කියලා. මට තේරුම් ගන්න කාරණාවක් කියන්න කිව්වොත් වර්ධිනවා කියලා.
ඉතින් මෙන්න මේ කරුණු හොඳට සියුම්ව හිතන්න. සියුම්ව කල්පනා කරන්න. නැත්තම් වරදිනවා. ඉතින් ඒ නිසා අර කලින් අහ ප්‍රශ්නේ ලෝකාවලෝකන සූත්‍රයකට කර හේතුඵල ධර්ම කියන එක දේශනාව අහන්න තව ඒකට ගොඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි. කියපු කරුණු ටික ඊළඟට මුලින්ම අහපු එකට අර 196 7 8 කියන 196 197 198 ධර්ම සාකච්ඡා තුනම අහන්න. ඒතකොට ගොඩක් ඒකේ කියපු කරුණු ගොඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟට මේකට මේ කාරණාව එක්ක මම ඒ ditthi සංයුත්තේ ඒ විග්‍රහය මුලින් ඉඳලම සංයුත්තනිකයි තුනේ අන්න ඒ ටික ඇහුවනම් තව මේක ගොඩක් අර කියන ලොකු පරාසයක් අපට මේකේ තියෙන කරුණු හිතන්න පෙළඹෙනවා. ඊට ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න මේ අර ස්වාමීන් වහන්සේ මේ දන්නවා නම් සියල්ල දන්නවා දන්නේ නැත්නම් සියල්ල දන්නේ කියද්දී එතකොට හම්දුරනේ මේ අනිච්ච දන්නවා නම් දුක්ඛ අනාත්තත් ඒ කියන්නේ දැන් අර මං හුවේ අනාත්ත ගැන වෙනමනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ අනාත්ත කියන විග්‍රහය හරි අදහස එනවා කියන්නේම ඒ අනිච්ච දුක්ඛ අනාත්තත් දන්නවා කියලා එහෙම ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අනිවාර්යෙන්ම ඒ කියන්නේ කිසිදු විදිහකින් අනාත්මය කියන එකත් එක්ක මූලිකව කතා කරන්න බෑ. ඒක සද්ධානුසාරී ඔක්කොම සංයුත්තේ ඔක්කොම සූත්‍ර ටික අරන් බලන්න. හැම එකම තියෙන්නේ චක්කුං අනිච්ඡං සද්ධාති අදිමුච්ඡති. ඔක්කොම සද්ධාති අනිච්ච වශයෙන් සද්ධාති මුච්ඡති. කියන්නේ යෙදීම වෙන්නේ යෙදීම කියන්නේ අපි මුලින් අපි මැදිහත් කියන අපට මූලික කරන කෘත්‍යයක් තියෙනවානේ. අපි මේ කියන්නේ අපි කරන්න යොමු වෙන එක. දැන් සිදුවෙන වැඩපිළිවෙලේදී මේ දෙක වෙනස් කරනකවත් වෙනස් කියන්නේ වෙන වශයෙන් ඒවා නෙමෙයි තියෙන්නේ. ඒක තමයි වැඩපිළිවෙල. මේක යම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම මූලිකව යොමු වෙන තියෙන්නේ අනිත්‍ය කියන කාරණාවත් එක්ක. එහෙම නැතුව කවදාකවත් බෑ. ඒක වෙන එකක් නෙමෙයි. ඒක යොමු වෙන්න ගිය තැනදීම දෘෂ්ටි වලට යනවා. දෘෂ්ටියක්මයි යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මෙන්න මේ ඒ විදිහට තමයි චින්තනයේ යොමු කරන්න තියෙන්නේ. මොකද අනිත්‍ය කියන කාරණාවේ හේතුඵල ධර්ම ඉස්මතු වෙනකොට හේතුඵල ධර්ම ඉස්මතු වීමේදී අර අනාත්ම කියන එක පිහිටනවා අසීමානේ දුරු වෙනවා. ඒකත් පැහැදිලි කරනවා මේ ගිය සූත්‍රයේදී. එහෙම නැතුව කවදාවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අර හාමුදුරනේ වහන්සේ කිව්වේ අර නැද්දෙන් එහෙම අහන එක වැරදි කියලා. ඒක මේ එතකොට කොයි විදිහටද හාමුදුරනේ අහන්න ඕනේ? ඒ කියන්නේ අර ඒ සූත්‍රයේ තියනවා තමයි පිළිවෙලක්. ඒක කොහොමද ප්‍රශ්නෙට ගනිද්දී අහන්නේ හාමුදුරනේ? ඒ කියන්නේ මුලැමැදාග සහිතව කොහොමද? ඒක අපි මෙහෙම කියමුකෝ දැන් අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයයි. දැන් විපරිණාම ස්වභාවය කියන වචනේ එකද කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම වැරදි. එතකොට මෙතනදී අපිට සාමාන්‍ය හරේ තහවුරු නිරවුල් භාවයක් තියෙනවා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මෙන්න මේ කරුණු ටිකක් තියෙනවානේ. එතකොට ඒක තවත් හොඳට ගන්න පුළුවන්. බුදුරණස් ඉස්සල්ලාම අහන්නේ යමක් නිත්‍යද අනිත්‍යද කියලා. ඊළඟට දුක සැපද කියලා මෙන්න මේ නිර්වචන එක්කනේ. එතකොට මේකත් එක්ක තමයි මේ කාරණාව තියෙන්නේ. එතකොට ඇත්තටම Taman තුල ඒ ප්‍රශ්නේ නිස්සරභාව වෙනවා ඉස්සල්ලා. අහන්නේ නැහැ කොහොමද? මොකද හේතුව ඒ ප්‍රශ්නේ අහන්න කලින් තව ප්‍රශ්නයක් ඇවිදින්නේ. ඒ ප්‍රශ්නේ අහන්නේ අනිත් ප්‍රශ්නෙත් අහලා ඉවරලා. මොකද දැන් අනිත්‍ය නම් දුක නම් වෙනස් කියන කාරණාව වචන ටිකක් වෙන්න බැහැනේ. ප්‍රශ්නේ අහන්න. එහෙනම් ඉස්සලාම අර විපරිණාමයේ කියන ඒ ප්‍රශ්නේ එන්න කලින් අපි තුලින්ම අපි හිතනවා මුල කියන කාරණාව. අන්න අනිත්‍ය කියන එක. ඊළඟට ඉස්සලාම ප්‍රශ්නේ ඉන්නේ ඒක. ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි ඒ චින්තනයත් එක්ක තමයි ක්‍රමානුකූලව ටිකේ දෙන්නේ. අරක නැත්තම් අපට හුදු වචනේ දැන් මගෙන් අහුවා කියලා අපි හිතමුකෝ නිවැරදිව මේ විදිහට. ඒත් ඉතින් මට කතා කරන්න තියෙන්නේ විපරිණාමයේ කියන ඒ නිර්වචනේ නෙමෙයි. කතා කරන්න තියෙන්නේ අර ටික. ඒ ටික කියලා දීලා තමයි අර ටික කතා කරන්නේ. නැත්තම් අසන ගන්න වෙන්නේ මොකක් එකද? නිත්‍ය සැප වූ විපරිණාමයක්. ඇයි? ඒ කියන්නේ දැන් අනිත්‍ය දුක් කතාව නෑ. අනිත්‍ය දුක් කතාව නැත්තම් ඒ නිර්වචන නැත්තම් දැන් ලෝකේදී මොකක් එකන කතා කරන්නේ?
ලෝකයේ දිච්ච දෙයක් එක්ක. දැන් අනිත්‍ය කියන නිර්වචනය එක්ක මේ ලෝකයේ යෙදීමේ ඉක්මවීම කතා වෙලා තියෙනවා. ඒකට ඒ කතාව අමතක වෙලා තමයි කතා කරන්නේ. එහෙනම් ලෝකයේ යෙදීම ඉක්මවීමේ කෘත්‍ය කතා කරමින් තමයි අර වචනේ කතා කරන්නේ. ඉතින් ඇත්තටම ප්‍රශ්නය ඇහුවත් මුලට යන්න දැන් ඔන්නෝකයි අර ධර්මය අපි හරියටම ඉගෙන ගන්න යමු වෙනකොට අපට ඒ කියන්නේ නිවැරදිව ගත්තොත් අර මූලික ප්‍රශ්නේ ඉස්සලාම එන්නේ. මේකට වඩා මොකද අර ටිකත් අපි එතකොට ගිහිලා ඉවරයි. ඉතින් ඇත්තටම මේ අපිට එකපාරට ඔක කරන්න බෑ. ඒක නිසානේ වෙන කෙනෙකුගේ යම් කිසි කෙනෙකුට පුළුවන් බැරිකම නැහැ. ධර්මයේක කෙලින්ම ඇහෙනකොට එයා යොමු වෙන්නේම බුද්ධ වචනේ ඉස්සලාම ඉගෙන ගන්න තියෙන විදිය. එතකොට අර අන්‍ය තීර්ථකයෝ කියන්නේ අන්‍ය තීර්ථකයන් වඩා එකක් අපිට තියෙන්නට ඕනේ. එතකොට එහෙනම් ඒ මුල් ටික තමයි ඉස්සලාම බලන්නේ. ඒ ටික බලලා ඒකෙන් තමයි ප්‍රශ්නේ. ඊළඟ ටිකෙන් ප්‍රශ්නේ. ඊළඟ ටිකෙන් ප්‍රශ්නේ. එහෙම නැත්නම් මැදින් ප්‍රශ්නයක් එයා ගන්නෙම නැහැ. ඒ කියන්නේ ගන්න බෑ මැදින් ප්‍රශ්නයක්. ගන්න බැරියයි බුදුරණවහන්සේ කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. ඉතින් අපට අයිතියක් නැහැ මැදින් කියන්නක් ගන්න. ඉතින් ඒක නිසා මුලින් ඉඳලා ප්‍රශ්නේ අහන්න ගියත් ඉස්සෙල්ලාම මූලික ප්‍රශ්නේ අහලා ඉන්න ඕනේ. අනිත් ප්‍රශ්නේ අහන්න. මොකද හේතුව අපට මූලික දේ ප්‍රශ්නයක් හැටියට හිතෙන්නේ නැති වෙලා තියෙන්නේ. ලෝකයේ වචනයක් එක්ක ලෝකයේ දෙයක් එක්ක අපට මේක තේරිලා. එතකොට ලෝකයේ දෙයක් එක්ක තේරෙනවා කියලා ගන්න තැනදීම එතනත් බුදුරන් වහන්සේ පෙන්නපු සක්කාය නිරෝධය කියන නිර්වචනේ යෙදිලා නැහැ ලෝකයේත් එක්ක හම්බ වෙලා. එතකොට එතනත් වැරදි. ඊළඟ තැනත් වැරදි. මම අර ගීසරෙත් පැහැදිලි කරේ කේක් එකක් ලස්සනට හදනවා. හැබැයි ඒකේ සයින් එකක් වැටලා. ඉතින් මොකද කරන්න තියෙන්නේ? අපරාධි කියලා කන්න දෙන එක හරියයිද? නෑ. සතෙකුටවත් කන්න බැරි වෙන්න විසික් කළා දාන්න ඕනේ. මොකද හේතුව? හතක් කවස් මැරෙනවා. ලස්සන කොච්චර තිබ්බත් මොන දේ තිබ්බත් වැඩක් නෑ අල්ලා විසික් කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මූලික කාරණාවේ තියෙන නිරවුල් භාවය නැති වුණොත් ඔක්කොම ටික අවුල්මයි. පොඩ්ඩක්වත් හොඳ නෑ. ඔක්කොම ටික අවුල්. මුලින් ඉඳලම අහපව යන්නට ඕනේ. කවදාවත් අපිට මේ ලෝකේ හරි දෙයක් අපට ලැබෙන එකක් නෑ. වැරදි තමයි කරන්නේ. හරි දේ කරනවා නම් ඉතින් ආයේ ඕනේ නෑ නේද? හරි දේ කරනවා නම් ආයේ හරි දෙයක් ඕනේද? ඕනේ. හැම වෙලේම වැරදි දෙයක් කරන්නේ. වැරදි කරන නිසා ඒක වැරද්දක් කියලා අපිට දකින්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි දෘෂ්ටිය ලෝකෝත්තර දෘෂ්ටියකට යමු වෙන්න නම් මේ පැත්තේ ලෝකේ දෘෂ්ටියනේ තියෙන්නේ. ලෝකේ දෘෂ්ටිය වැරදි නම් වැරදි බව අපිට දකින්නත් බැයි නම් වැරදි බව පෙන්වන්න වෙනවා. එහෙනම් පෙන්නකොට සතුටක් නැති වෙන්න තියෙන්නේ. එතකොට එහෙනම් ආයේ ඒ ඔක්කොම අතහැලා මුලින් ඉඳලා යන්න තියෙන්නේ. අරවා අදාළත්වයක් නැහැ. ඉතින් ඒක නිසා මුලින් ඉඳලා මේ ප්‍රශ්නේ يعني ඒක බලන්නට ඕනේ. බලලා අහනකොට ප්‍රශ්නේදිත් Tamanට ප්‍රශ්නේ ඉන්නේ මූලික කාරණාව මැද එකක් නෙමෙයි ප්‍රශ්නේ ඉන්නේ පළවෙනි කාරණාවම. තේරුම් ගන්න. හාමුදුරනේ මං අහපු ප්‍රශ්නෙට මේ මොකද්ද ආන්න කිව්වත් දේශනාව පොඩ්ඩක් කියන්න බලන්න සමා වෙලා. සංයුත්තනිකායේ 3 දිට්ඨි සංයුත්තේ සූත්‍ර මම හිතන්නේ ඒ දිට්ඨි සංයුත්තේ මුල මේ සූත්‍ර මම හිතන්නේ සංයුත්තේ සූත්‍ර 10ක් වගේ කරලා ඇති. ඒ මුල ඉඳලා ඒ සූත්‍ර ටික ඇහුවනම් දිට්ඨි සංයුත්තේ ඔය ප්‍රශ්නය අනිත් ඒ පරිණාමය කියන කාරණාවට ලොකු විග්‍රහයක් දෙනවා මූලික කාරණාව එක්ක. සංයුත්තනිකායේ 3 දිට්ඨි සංයුත්තේ මේ මම හිතන්නේ දැන් මාස 2-3කට වගේ කලින් කරපු එකක්. එහෙමයි හාමුදුරනේ ගොඩක් පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ චිත්ත පරියාදාන වග්ගෝ කියන එතන පළවෙනි කොටසෙන් ස්වාමීන් වහන්සේ මේ එතන තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් ලෝකේ සත්‍යය අර පුරුෂයාට කාම වස්තුන් කෙරෙහි කෙනෙක් පුරුෂයාගේ ගත්තොත් ආසම දේ ගත්තොත් ස්ත්‍රිය කියලා මේ එතන විග්‍රහ කරනවා ස්වාමීන් වහන්සේ. මේ එතකොට ස්වාමීන් වහන්සේ එහෙම ගත්තාම අර එතන ස්වාමීන් වහන්සේ තියෙන්නේ නාහම් භික්කවේ අඤ්ඤං ඒකරු පම්පි
සමනුපස්සාමි යං ඒවම් පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති යත ඉදං භික්කවේ ඉතිරූපං භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. එතකොට ස්වාමීන් වහන්සේ අර එහෙම අර මේ තණ්හාව ගත්තාම ස්වාමීන් වහන්සේ අර තණ්හාව එතන වෙනස් වෙන්න හැම දෙයකටම එකම තණ්හාව. ඒ කියන්නේ තණ්හාව එහෙම බෙදීමක් අර වේමත්තතාවයක් එහෙම දෙන්න බෑ කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒතකොට ස්වාමීන් වහන්සේ මෙතන අර ඇයි විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ අර මේ ස්ත්‍රී රූපයම තමයි අර විශේෂයෙන්ම එහෙම වෙන්නේ කියලා එහෙම විග්‍රහ කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔය ධර්මපරියාය දෙකක්. ඒක අපි හොඳට තේරුම් ගන්න. ධර්මපරියාය දෙක. දැන් මේක බලනකොටම තේරෙනවනේ මේකේ තියෙන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් බෙදලා මේ ලෝකේ නිර්වචනයක් දාලා ලෝකේ පවතින විදිහක් ගැන කතා කරන එකනේ. අතන කතා කරන තැන තණ්හාව ධර්මපරියායක්නේ. ඉතින් ඔය දව පටලව ගන්න හොඳ නැහැ. මේක මේ බුදුරණවහන්සේ මේ ලෝකේ විග්‍රහයක් කතා කරනවා. අතන ධර්මපරියායක් කතා කරනවා. ඉතින් ධර්මපරියාය ධර්ම හැටියට බලන්න ඕනේ මේක මෙහෙම බලන්න. ඉතින් ඒ නිසා පටලව ගන්න එපා. ඒක ඔය අද ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ පරියාය මේ ඔක්කොම හරියට නිරවුල් කරගෙන බලන්න බැරි. එතකොට අපි මේ ඔක්කොම පටලව ගන්නවා. ඉතින් ඒක පටලව ගන්න හොඳ නැහැ. මේක වෙනම පරියායක්, ඒක වෙනම පරියායක්. අවසර සනස තව ප්‍රශ්නයක් මේ සනස පරියාය කොහොමද අපි එහෙම බෙදලා විග්‍රහ කරන කෙනෙක් පරියායක් ලෙස හොයාගන්නේ කොහොමද සනස? අපිට පරියායන් මේ පරියායෙන් මේ සූත්‍රය තියෙන්නේ මෙහෙම පරියායෙන් මේ සූත්‍රය තියෙන්නේ කියලා හොයාගන්නේ කොහොමද සනස? ඒක ඉතින් සූත්‍රේ බලන්න ඕනේ දැන් මේකේ මොකද්ද තියෙන්නේ මොන විදිහේ දෙයක්ද තියෙන්නේ ධර්මයක් පෙන්වනකොට කෙනෙක් ඈදලා කාගවත් එකක් පෙන්වන්නේ නැහැ ඒක ඉතින් ඇත්තටම මේක මේ අපිට මේ හම්බෙන් එන එක නෙමෙයි දැන් මේ කාලේ අපට ලොකුවට මේ ධර්මයේ පැත්තට යොමු වෙන්නට ඕනේ අතීතයේ බුදුරණවහන්සේ ඒ කෙනාට අදාළ විදිහටනේ කියන්නේ යාට මුකුත් හොයන්න දෙයක් නැහැ එයාගේ ස්වභාවයට බුදුරණවහන්සේ දේශනා කරන්නේ දැන් අපි එයාගේ ස්වභාවයට කියන කාරණාව අපි අරන් හරියන්නේ නැහැ අපි අපට ඕන විදිහට අරන් හරියන්නේ එයාගේ ස්වභාවය මොකක්ද මොන විදිහක ඕන එකටද කිව්වේ එතෙන්ද නේ ධර්මය ගැලපෙන්නේ අපට නෙමෙයි එහෙනම් ඔන්න ඔය ටික බලන්න වෙනවා එයාගේ ස්වභාවය ඒ කොයි කාරණාව මොන විදිහේ එකක්ද කියලා මේ හැම එකක්ම බලන්න නැතුව අපි මේක ගන්න කිව්වොත් එහෙම ලොකු මටලැවිල්ලක් වෙනවා ඉතින් ඒක ලේසියෙන් බෑ ඇත්තටම අමාරුයි ඒක නිසානේ අපි ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ඒක හොඳට හොයලා මේක විස්තරේ බලන්න ඕන නැති කෙනෙකුට බැරිකමක් නැහැ හරියට හෙව්වොත් ඒ කියන්නේ හොයන් මේක බැලුවොත් එහෙනම් මේකේ මොන වගේ එකක්ද නිදානේ බලලා නිදානේ එහෙනම් මේ කොයි විදිහේ නිදානේද තියෙන්නේ කොයි වගේ කෙනෙකුට පිරිසකට කියන එකක්ද මේකේ තියෙන්නේ ඊළඟට කරුණ ගන්න ඕනේ නිදානේ බලුවත් කරන්නේ පරියාය බලනකොට මේකේ කොයි විදිහේ පරියාය මම හිතන්නේ පරියාය ගැන මම වෙනම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් කරා ලොකු විස්තරයක් පරියාය පිළිබඳ මට ඇත්තට මතක නැහැ මේ මම ගෲප් එකේ දාන්න කියන්නම් මේකේ බණ්ඩාරට මතකන දාන්න එක මට මතක නැහැ හරියට මේ මොකද්ද කියලා මම හිතන්නේ පොඩි මේ වීඩියෝ ක්ලිප් එකකුත් කපලා දාලා තියෙනවා ඒකට පරියාය ගැන බලන එකට ඉතින් ඒක බලන්න නැතුව නිදානේ දැන් අපි රහතන් වහන්සේලාට කියන්නේ කියලා ඒ වුණත් පරියාය බලන්න ඕනේ රෝතපන්නයිට කියන්නේ කියමුකෝ ඒත් පරියාය බලන්න ඒතර පරියාය නිදානේ අනුවම නෙමෙයි පරියාය තීරණය ඒකේ පරියායම කියන්නේ යන විදිහත් එක්ක බලන්න ඕනේ ඒ කියන්නේ එහෙම නැතුව අපිට මේක ඉගෙන ගන්න බෑ. දැන් ඔය ගණන් වලදී පවා සමහර ඒ අදාළ න්‍යායසිකෝණමිති අනුකලණී අවකලණී ඒ මොනවා හරි මේ ඒ අදාළ කාරණාවකට අදාළ කොටසක් තියෙන්නේ. ඉතින් ඒකට අදාළ ටික වෙන දෙයකින් දාලා විමසන්න හදන්න ගියාට හදන්න බෑ. ඒකට අදාළ දෙයටම යමු වෙන්නට වෙනවා. මෙන්න මේ වගේ තමයි මේක මේ ලෝකයේ මේ පුහුදුන් වැඩපිළිවෙලක් නේ ඒක. ඉතින් එවැනි දෙයකට එහෙමනම් මේ හිතක් ඇතුලේ හැදෙන වැඩපිළිවෙලක් පෙන්නපු මේ ඊතරවන දහම් පරියායකට කොහොම මේක බලන්න ඕන වෙන්නේ. හිතක් ඇතුලේ හැදෙන හේකුත් නෙමෙයි ඊතරවන එක. අසාමාන්‍ය විදියට මේ ලෝකේ සාමාන්‍ය දෙයක් එක්ක දැන් අපි දන්නවා සමහර රසායනික පරීක්ෂණ කරන්න කොච්චර ඊට අදාළ වපසරියක් ඕනද කියන්නේ ඒකේ අදාළ සමහර ඒවා කරන්න මේ ආරක්ෂා සංවිධානව සමහරවිට ඒක කරන දේවල් එතකොට ඒ සියලු දේ බලන්නට වෙනවා ඉතින් මේ ලෝකයේ මේ පුතජන ලෝකයේ මේ භෞතික ස්වභාවයත් එක්ක මේ ආධ්‍යාත්මික හැදෙන වැඩ පිළිවෙලට කොහොම ඕන වෙන්නේ ඉතින් ඒ නිසා ඒවා ඉච්චරට බලන්න ඕනේ නැතුව අපි මේක කරුණු හැටියට ඉගෙන ගන්න ඒ කියන්නේ ඒකේ අපි අර නිකන් ප්‍රහෙලිකාවක් විසඳන්න දාන් අඳිනවා වගේ වැඩක් විතරයි වෙන්නේ. මේ එහෙම ඉගෙන ගත්ත නැත්නම් ඉතින් ඒවා ඔක්කොම බලන්නට ඕනේ. තෙරුවන් සරණයි. එහෙම බොහොම පින් ස්වාමීන් වහන්සේ.
බොහොම පිං හාමුදුරනේ මේ ඔබ වහන්සේගේ මේ වටිනා කාලය අපි වෙනුවෙන් ලබා දීම ගැන හාමුදුරනේ මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ওই විදිහට මේ හිතන්න ඉතින් අර දේශනා අහන්න දැන් මොන කීප ටික එහෙම වුණොත් තමයි අපිට එතනින් එහාට හිතන ඒවට යොමු වෙන්න පුළුවන්. නැත්නම් අපි හැමතැනම එක තැන කැරකෙන්නේ හැම වෙලේම ඉතින් එතනින් එහාට යන්න පුළුවන් ඉන්නේ. ඒ විදිහට කටයුතු කළොත් හොඳයි. තෙරුවන් සරණයි.